1994 පේපර් එකේ බහුවර්ණ ටික සාකච්ඡා කරගෙන යන්නයි තියෙන්නේ. මම මුලින්ම පෙන්නන්නම්. මෙන්න පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. හරි අපි එහෙනම් සාකච්ඡා කරගන්න. මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පාත සඳහන් රාශීන්ගෙන් කවරකට ඒකක තිබේද කියන කාරණා. පාත සඳහන් රාශියකින් කවරකට ඒකක තිබේද කියලා. දැන් මේකේ ගායශන සංගුණකයේ වික්‍රියාව, සාපේක්ෂතාවය, වර්තනාංක සහ ප්‍රසාරණතාව. ඔය පහනේ තියෙන. ඒකට අපි දන්නවා ගායශන සංගුණකයේ කියන එකට ඒකක එහෙම නැත්නම් මානත් නැහැ. ඒකකත් නැහැ, මානත් නැහැ නේද? මොකද ගායශන සංගුණක කියලා කියද්දී අපිට අර්ධකීම් දෙකක් හම්බ වෙනවා. ගායශන සංගුණක දෙකක් තියෙනවනේ ඇත්තටම. එකක් තමයි සීමාකාරී ගායශන සංගුණකය කියන කාරණාව. ස්ථිතික ගායශන සංගුණකය කියන කාරණේ, ඒ වගේම ගතික ගායශන සංගුණකය. ඒ වගේ අත්දැකීමුත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. දැන් සීමාකාරී ගායශන සංගුණකය කියලා කියන්නේ උපරිම ගායශන බලය අභිලම්ප ප්‍රතික්‍රියාවට දරන අනුපාතය. ඒක තමයි අපිට සීමාකාරී ගායශන සංගුණකය කියන කාරණෙන් නැත්නම් උපරිම ගායශන සංගුණකය කිව්වත් කමක් නැහැ. ඒක අර්ථ දක්වන්නේ වික්‍රියාව කියන එක තවම තියරි කට්ටිය නම් ඉගෙනගෙන නැහැ. අපිට ඒක හම්බෙන්නේ ප්‍රත්‍යස්ථා පාඩමේ F බෙදීම A සමානයි දැන් F බෙදීම A කියන කතන්දරේ අපි ප්‍රත්‍යා බලය කියන අපි හඳුනා ගන්නවා. ආතන ප්‍රත්‍යා බලය නැත්නම් සම්පීර්ණ ප්‍රත්‍යා බලය කියන කාරණේ සහ වික්‍රියාව කියන්නේ E බෙදීම L කියන එක. එතකොට F බෙදීම A සමානුපාතිකයි E බෙදීම L ට. ඒ නිසා F බෙදීම A සමානයි y වරක් E බෙදීම L කියලානේ සම්බන්ධ වෙන්නේ. නේද? ඒක ඒ පාඩමේ වික්‍රියාව කියන කතාව සම්බන්ධ වෙනවා. තාම තියරි කට්ටිය දන්නේ නැහැ. නමුත් රිවිෂන් කට්ටිය දන්නවා වික්‍රියාවටත් ඒ අනුව මේ ඒකකයක් නැහැ කියන කාරණේ. සාපේක්ෂාර්ථතාවය. ඔව් අපි ඒක අධ්‍යයනය කරලා තිනවා. සාපේක්ෂාර්ථතාවය කියන එක අපි අත් දක්වන්නේ යම් උෂ්ණත්වයකදී යම් පරිමාවක පවතින ජල වාෂ්ප ස්කන්ධය බෙදනවා එම උෂ්ණත්වයෙන් පරිමාව සන්තුෂ්ත කර ගැනීමට අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය. සිම්පල් M බෙදීම කැපිටල් M කියන අනුපාතය තමයි සාපේක්ෂාර්ථතාවය අර දක්වන්නේ. නමුත් මේ අගය එක හෝ එකට වඩා අඩු වෙන නිසා මේක අපි ප්‍රතිශතයක් වශයෙන් තමයි ගන්නේ 100% දාලා. සාපේක්ෂතාව ප්‍රතිශතයක් වශයෙන් නේ. එතකොට මෙතන සාපේක්ෂතාවය උඩට ඒකකයක් එහෙම නැත්නම් මානක් නැහැ. මොකද මෙතනත් ස්කන්ධයක්, මෙතනත් ස්කන්ධයක් තියෙනවා. ඒකත් ඒකක නැති එකක්. අපෙන් අහන්නේ ඒකක තිබේද කියලා. ඒකක තියෙන එක අපෙන් අහන්නේ නේ. ඒතර වර්තනාංකය කියන එක අපිට අර්ථ ගන්න පුළුවන්. වර්තනාංක ගත්තාම නිරපේක්ෂ වර්තනාංකය සහ සාපේක්ෂ වර්තනාංකය කියලා තියෙනවා. පැහැදිලිද? නිරපේක්ෂ වර්තනාංක තමයි අපි ගොඩක් වෙලාවට ගන්නෙ. නිරපේක්ෂ වර්තනාංකය මට කාටට කියන්න පුළුවන්ද නිරපේක්ෂ වර්තනාංකයේ අර්ථ දැක්වීම? අපේ මාලින්ද ඉන්නවා. මාලින්දකින් අපි පටන් ගත්තොත් ඒ මාලින්ද කියන්න පුළුවන්ද නිරපේක්ෂ වර්තනාංකයේ අර්ථ දැක්වීම වලට? නැත්නම් මාලින්දට උදව්වක් වශයෙන් කවුරු හරි නෙට්මිනි පාරමී ඉන්නවා. අපි කාටට සම්බන්ධ වෙලා සර් ඔව් කියන්නේ හැම වෙලාවෙම රික්තකයේ ඉඳන් යම් මාධ්‍යයකට කහවරණය ඇතුළු වෙනකොට ඒකේ sin i බෙදීම sin r අනුපාතය ඔව් sin i බෙදීම sin r අනුපාතය කියන්නේ රික්තකයේ තුල කහවර්ණයේ ප්‍රවේගීය බෙදීම යම් මාධ්‍යයක් තුල කහවර්ණයේ ප්‍රවේගය කියන එක නේද ඔයා කියන්නේ. ඒක අපිට ඒක හරි රික්තකයේ තුල කහවර්ණයේ ප්‍රවේගය බෙදීම මාධ්‍ය තුල. ওই දෙක මාරු කරන්න එපා. මොකද මාරු වෙන්නෙත් නෑ අපි දන්නවා අවබෝධයෙන්. දැන් සාමාන්‍ය නිරපේක්ෂ වර්තනාංක කියන එක එක හෝ එකට වඩා වැඩි අගයක්නේ. එක වෙන්නේ වාතයේ නැත්නම් රික්තකයේ සඳහා. දැන් වීදුරු වල ගත්තාම 1.5යි. ජලය ගත්තාම 1.3යි. ඒ කියන්නේ මේ අනුපාතය ගත්තාම උඩ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම රික්තකයේ තුල කහවර්ණයේ ප්‍රවේගය C බෙදීම යම් මාධ්‍යයක් තුල. ඒ මාධ්‍ය තුල කහවර්ණයේ ප්‍රවේගය. ඒක තමයි මේක එකට වඩා වැඩි අගයක් වෙන්නේ. මොකද C කියන එක තමයි රික්තකයේ තුල කහවර්ණයේ වේගය. රික්තකයේ තුල තමයි උපරිම ප්‍රවේගය තියෙන්නේ. ඒ නිසා උඩට ඉන්නේ වැඩිම අගය C, යටට එන්නේ V. ඒක තමයි එකට වඩා වැඩි අගයක් එන්නේ. එහෙම නැත්නම් මේ දෙක මාරුනොත් එහෙම මාධ්‍යයක් තුල වර්ණයේ කහවර්ණයේ ප්‍රවේගය රික්තකයට වඩා අඩු නිසා මේක මේකට වඩා අඩු වගේක් බවට පත් වෙන නිසා හොඳට ඔළුවේ තියාගන්න එක හරිය කියන එක C බෙදීම V කියන එක තමයි. මෙන්න මේ අනුපාතය තමයි අපි නිරපේක්ෂ වර්තනාංක කියලා ගන්න. ඉතින් මේ අනුපාතයම සමාන වෙනවා
sin i බෙදීම sin r කියන අනුපාතයට sin i බෙදීම sin r අනුපාත අපිට මේක ඔප්පු කරන්නත් පුළුවන්. අපි වෙලාවක තිබ්බොත් ඒකත් බලමු. ඇත්තට මේකත් හරි. ඒක තමයි නිරපේක්ෂ වර්තනාංක කියලා කියන්නේ. ඉතින් සාපේක්ෂ වර්තනාංක කියන එක හරි සරල කතාවක්. යම් මාධ්‍ය දෙකක් සඳහා එතකොට ඒකේ ඕනෑම මාධ්‍ය දෙකක්. දැන් අපි වීදුරු සහ ජලය වෙන්න පුළුවන්. නැත්නම් වීදුරු සහ වාතය වෙන්න පුළුවන්. එතකොට ඒ අනුපාතය sin i බෙදීම sin r අනුපාතයේ වර්තනාංක කියන කාරණේ ඒක හොඳයි. එයාගේ අර්ථ දැක්වීම. එතකොට මෙතනත් වේගයක් තවත් වේගකින් බෙදෙන නිසා එතකොට වර්තනාංකයටත් එකකයක් නැහැ කියන කාරණේ එනවා. ඊළඟට ප්‍රසාරණතාවය කියන එක. එහෙනම් ඉතුරු වෙන්නේ ප්‍රසාරණතාවයනේ. එතකොට ප්‍රසාරණතාවයට ඒකකයක් තියෙනවා. ප්‍රසාරණතාවයේ ඒකකය අපිට කියන්න පුළුවන්ද මේ මම අහුවොත් එහෙම කෙලින්ම අපේ ඉන්නවා ශනුකගේ. ශනුක කියන්න පුළුවන්ද ප්‍රසාරණතාවයේ SI ඒකකය. එහෙම නැත්නම් උදව්වක් දෙන්න යට සචිනී හරි ත්‍රිෂාදි හරි. සචිනී ඉන්නවා ත්‍රිෂාදි ඉන්නවා ශනුකත් ඉන්නවා. ප්‍රසාරණතාවයේ ගත්තහම ඒකකය මොකද්ද වෙන්නේ? ඔව් ප්‍රගීත් හරි කියන්න කවුරු හරි කමක් නැහැ. ප්‍රගීත් ඉන්නවද? සර් කෙල්විනේට අරවින්ද. ඔව් මොකක්ද අරවින්ද? කේරින එක කියන එක නේද? ඔව් කියන්නේ ප්‍රසාන්තාව අපි කීයක් ඉගෙන ගන්නවද පරග? ප්‍රසාන්තා තුනක් මොනවද ඒක මට කියන්න පුළුවන්ද? එකක් තමයි රේඛීය ප්‍රසාරණතාවයි රේඛීය ප්‍රසාරණතාවය. වර්ගඵල ප්‍රසාරණතාවයි ඔව් ශේෂ බලනට වර්ගඵල ප්‍රසාරණතාවය. වර්ගඵල ප්‍රසාරණතාවයි ඔව් පරිමාප ප්‍රසාරණ. පරිමාප ප්‍රසාරණතාව. මට අර දක්වන්න පුළුවන්ද රේඛීය ප්‍රසාරණතාවය? අරවින්දට පුළුවන්. රේඛීය ප්‍රසාරණතාවය හරි වර්ගඵල ප්‍රසාරණතාවය හරි පරිමාප ප්‍රසාරණතාවය හරි අත් දක්වන්න පුළුවන්. ටිකම එක වගේනේ යන්නේ. තව කවුරුහරි උදව්වක් දෙන්න එයාට අමාරු නම්. ඔව් කවුරු හරි කමක් නැහැ. රේඛීය ප්‍රසාරණතාව කියන්නේ මේ ද්‍රව්‍යයක ඒකක දිගක උෂ්ණත්වය ඒකකින් වැඩි කළ විට වැඩි වෙන දිග ප්‍රමාණය. ඒක හරියට හරි. ඔව් ඔව් ද්‍රව්‍යයක එහෙම නැත්නම් අපිට දණ්ඩක් කියලා සම්බන්ධ කරන්නත් පුළුවන්. දණ්ඩක ඒකීය දිගක හරියට හරි ඒකීය දිගක උෂ්ණත්වය ඒකකින් වැඩි කළ විට වැඩි වෙන දිග තමයි අපි රේඛීය ප්‍රසාරණතාවය කියලා ගන්නේ. වර්ග ප්‍රසාරණතාවය ඒකක වර්ගඵලයක් ගත්තාම පරිමාප ප්‍රසාරණතාවය ඒකක පරිමාවක් ගත්තාම එතන අදාළ එක නේද? ඒක හරි. ඒ අනුව මෙයා කියන එක හරි. ප්‍රසාරණතාවයේ SI එකකේ වෙන්නේ එතකොට කෙල්විනයට කියන එක. කෙල්විනයට ඕක ඉතින් සෙල්සියස් අංශකයටත් අපිට දෙනවා. සෙල්සියස් අංශකයට දුන්නාමත් අපිට මේ විදිහටම හදන්න පුළුවන්. මොකද සෙල්සියස් අංශකයකට අදාළව මෙච්චර වැඩි වෙනවා නම් සෙල්සියස් අංශක කොච්චරකට අදාළවද අපිට මේ දුර වැඩි වෙලා තියෙන දිග කියන කාරණේ ගත්ත හැකි නිසා SI ඒකකයේ වෙන්නේ කෙල්විනයට. SI ඒකකයේ වෙන්නේ කෙල්විනයට කියන එකයි. ඒක ඔළුවේ තියාගමු. ඒක හරි. ඒ නිසා ප්‍රසාරණතාවය තමයි මෙතන උත්තරේ 5. ඊළඟ ප්‍රශ්නේ නම් අපිට හදන්න අවශ්‍යතාවයක් නැහැ මම හිතන්නේ. අපි දන්න ප්‍රශ්න තියෙන්නේ. තුන්වෙනි එක අරගත්තාම මිනුම් උපකරණයක ප්‍රධාන පරිමාණය කැපිටල් M හා වර්නියර් පරිමාණය අපිට දීලා තියෙනවා. දැන් බලන්න මේ වගේ ගැටලුවකදී තා විමසිල්ලෙන් බලන්න දැන් වර්නියර් පරිමාණය තියෙන උඩ ප්‍රධාන පරිමාණය තියෙන යට. පැහැදිලිද? අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ වර්නියර් එක තියෙන්නේ මෙහෙම නෙමෙයි අනිත් පැත්තට. දැන් මේක වර්නියරේ උඩයට මාරු කරලා තියෙන වර්නියර් කැලිපරේ. කැලිපරේ උඩයට මාරු කරලා තියෙන්නේ. පැහැදිලිද? කැලිපරේ උඩයට මාරු කරලා තියෙන්නේ. එතකොට කොහොම තමයි පිහිටන්නේ. ඉතින් අපෙන් අහන්නේ උපකරණේ කුඩා මිනුම කියන එක. උපකරණේ කුඩා මිනුම. කුඩා මිනුම අර්ධක්වන්නේ අපි කොහොමද? දැන් කුඩා මිනුම කියලා කියන දැක්වීමක් වශයෙන් ගත්තොත් නම් උපකරණයේ පරිමාණය භාවිත කරලා නිරෝධ වෙන ගන්න පුළුවන් කුඩා මාගිය. ඒ කුඩා මිනුම සඳහා අපිට සූත්‍රයක් තියෙනවා. කෙටි ක්‍රමයක් සහ දිග ක්‍රමයක් තියෙනවා. කෙටි ක්‍රමෙන් මේ බහුවර්ණයකට උත්තර දෙන්න පුළුවන් ටක් ගාලා. කෙටි ක්‍රමයට අනුව අපි දන්නවා උපකරණේ කුඩා මිනුම වෙන්නේ වර්නියර් පරිමාණය භාවිතයෙන් එක කුඩා මිනුම වෙන්නේ ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම. හොඳට තේරුම් ගන්න. ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම බෙදීම වර්නියර් පරිමාණයේ කොටස් ගන්න. වර්නියර් පරිමාණයේ කොටස් ගන්න. එහෙනම් මුලින්ම ගන්න ඕනේ මෙතන ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම. දැන් ප්‍රධාන පරිමාණයේ තියෙන යට ඒකේ මෙන්න මේ 5 කියලා කියන්නේ මිලිමීටර්. හැම වෙලේම මතක තියන්න ඔය අකුරෙන් දක්වලා තියෙනවා නම් ඉලක්කමක්
ඒකට අදාළ ඒකකයේ තමයි ගහලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන්ම ගහලා තියෙන උපකරණ. ඒ කියන්නේ මේ 5 කියලා කියන්නේ මිලිමීටර්. 10 කියලා කියන්නේ මිලිමීටර්. ඒක ඔළුවේ තියාගන්න. එහෙනම් මෙතන කුඩා මිනුම වෙන්නේ මිලිමීටර් 1 නෙමෙයි තියෙන්නේ. මිලිමීටර් 1 තමයි ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම. එහෙනම් ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම මිලිමීටර් 1යි. ඔන්න ඕක බෙදන්න ඕනි වර්ණි පරිමාණයේ තියෙන කොටස් ගන්න. වර්ණි පරිමාණයේ තියෙන කොටස් ගන්න බලන්න. එතකොට මෙතන තියෙනවා 5යි 10යි 15යි 20යි. ඒ නිසා කොටස් 20යි. ඒකත් මතක තියාගන්න සමහර වර්ණීය පරිමාණවල මේ කොටස් ලකුණු කරලා තියෙනවා. දැන් සමහරවිට මෙතන 5 වෙනුවට 10 එහෙම නැත්නම් 10 වෙනුවට 20 ඔහොම තියෙන අවස්ථා තියෙනවා. ඒක අර පාඩම් කියව ගන්න ලීසි කරන්න. අපිට ඒ අංක වලින් කොටස් ගන්න ගන්න එපා. අපිට මේ කොටස් ගන්න ගන්න ඕනේ මෙතන 1 2 3 4 එහෙම. ඉතින් මේකේ කොහොමද කොටස් 5 ගිය තැන 5යි කියලා ලකුණු කරලා තියෙන්නේ. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ 20යි. මම අර විදිහ එකකුත් පස්සේ කියලා දෙන්නම්. ඔය මට මතකයි 90 ගණන් වල වගේ 95 හරි මොකක් ප්‍රශ්නයක් ආවා. අර ඒක පස්සේ බලමු. ඉතින් මෙතන 20න් 1යි කියන කතාව අපිට මිලිමීටර වලින් උත්තර දීලා තියෙන නිසා දශම ස්ථානත් එක්ක අපිට උඩයි යටයි පහින් වැඩි කරගත්තොත් යට 100 හදාගත්ත හැකිනේ. යට 100 හදාගන්න මම උඩයි යටයි පහින් වැඩි කරනවා. එතකොට පහ බෙදීම 100 වෙනවා. ඒක 0.05 මිලිමීටර කියන එකයි උත්තරේ නේද? 0.05 මිලිමීටර කියන කාරණේ උත්තරේ. එතකොට 3ට උත්තරේ 1 3ට උත්තරේ 1 ඒක හරි. හතරවෙනි ගැටලුව අපි බැලුවොත් එහෙම මම මුලදීම මුල් ප්‍රශ්න ටිකකුත් බලලා ඊට පස්සේ අපි ටක් ගාලා අගේවට යමු. මොකද මුල් ප්‍රශ්න ටික සාමාන්‍යයෙන් සරල ප්‍රශ්නයක් නේ අහන්නේ. එහෙමමත් නෑ. එහෙමම වර්ධා ගන්නත් එපා. සමහර අවුරුද්දවල ගැටලු සාගර ප්‍රශ්න තියෙනවා. එතකොට දී ඇති ජේනලයේ දෙකවර මුද්‍රා තබා ඇති අතර එහි ඝනත්වය රෝ කතාවක් තියෙනවා. මට මේකේ උත්තරේ අපිට කවුරුහරි ටක් ගාලා කියන්න පුළුවන් ද අපේ කාට හරි මම යෝජනාවක් දුන්නොත් එහෙම ඉලක්ෂි ඉන්නවා. ඉලක්ෂිට හරි තුලනිට ගැටලුවක් තියෙන නැත්නම් එකතු වෙන්න පුළුවන් ගැටෙන් අර පොඩි යම් ප්‍රශ්න තිබ්බා රවුටරේ ශබ්ද මයික් එකේ ශබ්ද වගේක් තිබ්බා කිව්ව ගැටලුවක් වගේ. අමාලිට හරි කමක් නැහැ. අවිෂ්ක ඉන්නවා, දෙව්මිනි ඉන්නවා. ඔය කියපු කාට හරි බලන්න පුළුවන්ද කියලා. අද ලකිත නැහැ. සර් දෙක උත්තරේ. ඔව් දෙක උත්තරේ කියලා කියනවා. ඒකෙදි දෙක උත්තරේ P2 ධන එට්‍රෝජී කියන කාරණේ නේද? P2 ධන එට්‍රෝජී කියන කාරණේ ඒක නම් සරල ගැටලුවක්. මෙතන අර ඒ කට්ටිය මේ අපි අමාරු දාන වගේ දෙනවා මේ පළල් කරපු බාහුවක් කියලා. පළල් බාහුවේ අරස්කඩ වර්ගඵලය පටු බාහුවේ වර්ගඵලයෙන් මෙන් දෙගුණයක් කියන කවිත ඒක අපිට අදාළ නැති කාරණයක් නේ. අපි දන්නවා මෙතන මොකද්ද මෙතන යොදාගන්න සිද්ධාන්තයේ ඉලක්ෂි. ඉලක්ෂි නේද? ඉස්සර උත්තරේ දුන්නේ කවුද මට මතකත් නැහැ. ඔව් ඉලක්ෂි මොකද්ද මෙතන ඔයා ගත්ත? එතකොට මේ සම්බන්ධය මොකක්ද? ඔව් ඒක හරි හරි. සමාන ද්‍රව මට්ටම් වල පීඩන. ඔව් එයා හරි කියන එක. එයා කියන්නේ මේ මේක අපිට අවස්ථිතයට දැන් මේ ළඟදී දැන් කතා කරගෙන යනවා සමතුලිත ද්‍රවයක් ගත්තොත් සමතුලිත එක ද්‍රවයක් ගත්තොත් ඒ ද්‍රවයේ එකම තිරස් මට්ටමේ ලක්ෂවල පීඩන සමානයි කියන කාරණේ. දැන් ඒක ඔප්පු කරන්න අපිට පෙන්වන්න වෙන්නේ මෙන්න මේ වගේ යට කැලලක මේ බලන්න මෙන්න මෙතන මේ යට කොටසේ ද්‍රවයේ සමතුලිතතාවය වෙන්න මේ ද්‍රව කැලලේ සමතුලිතතාවය ගැන හිතුවනම් හරි ඕක නේද ඉලක්ෂ. So අපි මෙතනින් ඇති කරන බලයයි මෙහෙන් ඇති කරන බලයයි සමාන වුණොත් මේක සමතුලිත වෙන්නේ. ඕක තමයි අපි ගන්න තරකය. ඒ නිසා ඒ තරකේ ගන්න ළමයා දන්නවා මේ වර්ගඵලයයි මේ වර්ගඵලයයි බටේ වැඩි වුණා කියන කතාව ඒකට අදාළ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒක හරි. ඔව් සමතුලිත ද්‍රවයක එකම තිරස් මට්ටමේ පීඩන සමානයි කියන්නේ මෙන්න මෙතන පීඩනය. මෙන්න මෙතන පීඩනයම තමයි මෙන්න මෙතනක් තියෙන්නේ. ඒතර අපෙන් අහන්නේ P1 යගේ. එතකොට P1 නම් මෙතනත් P1මයි. උඩම ලක්ෂය නම් P1 සමාන වෙන්න ඕනි මෙන්න මෙතන පීඩනය. එතන පීඩන වෙන්නේ P2 ධන P2 කියලා කියන්නේ උඩ තියෙන පීඩනය. ඔය එට්‍රෝජි කියන කැලේ තමයි ද්‍රවස්ථිත පීඩනය. එට්‍රෝජි කියන්නේ ද්‍රවස්ථිත පීඩනය. මතක තියාගන්න. දැන් P2 කියන්නේ ද්‍රවස්ථිත පීඩනයේ කැලලක් නෙමෙයි. මේක විතරයි ද්‍රවස්ථිත පීඩනය කියලා කියන්නේ. ඒකත් ඔළුවට දාගන්න. ද්‍රව කඳේ බර නිසා ඇතිවන පීඩනය ද්‍රවස්ථිත පීඩනය කියලා කියන්නේ. ද්‍රවස්ථිත පීඩනය කියලා කියන්නේ. එතකොට පස්වෙනි උත්තරේ ඒක අපිට තේරෙනවා ඒක සරල ගැටලුවක්. හයවෙනි එකත් ඔයගට තේරෙනවා උෂ්ණත්මානයක භාවිතා කරන උෂ්ණත්‍රින්තික ද්‍රව්‍යයක් කියන කාරණේ. උෂ්ණත්‍රින්තික ද්‍රව්‍යයක් ඒක ද්‍රව්‍යයට උෂ්ණත්වයේ සමග වෙනස් වෙන ගුණාංගයක් තිබිය යුතුයි කියන කාරණේම පැහැදිලිනේ. ඒක අත්‍යවශ්‍යම කාරණේ තමයි එතන තියෙන්න ඕනේ.
එතකොට රේඛීය වැඩි වෙන ගුණාංකයක් තිබිය යුතුයි කියන කාරණේක අත්‍යවශ්‍ය නැහැ කියන කාරණේ අපි දන්නේ. රේඛීය වැඩි වෙන ගුණාංකයක් තිබිය යුතුයි කියන කාරණේ අත්‍යවශ්‍ය නැහැ කියලා කියනවා. ඒක පැහැදිලි අපිට ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන්. 7 වෙනි ප්‍රශ්නේ අපි මම ඒකත් ඇහුවොත් එහෙම අපේ කාගේ හරි කව ටක්කල් මට කියන්නේ මේක හදන ආකාරයේ අපිට මලීෂා ඉන්නවා සචිනිත් ඉන්නවා ජයසුන්දර රුවන්ති කවුරු හරි කමක් නැහැ ටක් ගාලා කියන්න බලන්න එක්කනේ 7 වෙනි ප්‍රශ්නේ අපි හදන්නේ කොහොමද ටයිප් වලින් කියන්න බලන්න 7 වෙනි ප්‍රශ්නේ නියත උෂ්ණත්වයකදී එකම වායුවේ පීඩනයයි ඝනත්වයයි අනුලෝමව සමානුපාතික වෙන හින්දා උත්තරේ 5 විදියට කියන කාරණේ ඒක හරි එයා කියන එක ඒ කියන්නේ PV සමාන nRT සම්බන්ධ කරන කන්නේ නේද PV සමාන nRT කියන එකෙන් අපිට සම්බන්ධ කරන්න පුළුවන් PV සමාන nRT වල n කියන්නේ m බෙදීම කැපිටල් M වරක් RT එතකොට මෙතන ඝනත්වය හදාගත්තා නම් හරිනේ ඒක තමයි එයා කියන්නේ P සමාන වෙන්නේ සිම්පල් m v වලින් බෙදුවම ඝනත්වය වෙනවා ρ කියලා මම ලියන්නම් ρ RT බෙදීම කැපිටල් M කියන කාර්ය. එතකොට එයා කියන්නේ මෙන්න මේ උෂ්ණත්වය සහ එම වායුම තියෙන නිසා කැපිටල් M කියන එකත් එකමයි. R කොහොමත් නියතයක්. ඒ නිසා මේ පදේ නියතයක්. එයා කියන්නේ P සමානයි. නියතයක් වරක් ρ කියලා අපිට ලියන්න පුළුවන්. නැත්නම් P සමානුපාතය ρ කියන එක එයා කියන්නේ. එහෙනම් ඝනත්ව අතර අනුපාතය නැහනේ. ඝනත්ව අතර අනුපාතය යන්නේ ඒක සමාන වෙනවා පීඩන අතර අනුපාතය කියන එක එයා කියන්නේ. පීඩන අතර අනුපාතය 600 බෙදීම 200. ඒ කියන්නේ 3යි. ඒක තමයි යාගේ උත්තරේ. ඒක හරි නේද? ඒ කාරණේ පැහැදිලි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නට අපි ගියොත් එහෙම. 8 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බැලුවොත් එහෙම. ඒකෙදී පරිපූර්ණ වායුවක නියත ස්කන්ධයක් පීඩනයේ P සිට නියත පරිමාණයක් යටතේ පීඩනයේ P බෙදීම දෙක දක්වා අඩුවන තෙක් සිසිල් කරන ලද වායු අණුවල වර්ග මධ්‍යන මූල වේගයේ C නම් එහි නවාගේ වන්නේ කුමක්ද කියලා අහනවා අපේ. මට ඒක ගන්න ටක් ගාලා ලක්මාල්ට හරි පුළුවන් ද සම්බන්ධ වෙන්න ගැටලුවක් නැද්ද කනෙක්ෂන් එකේ? නැත්නම් අනුරාධද අනුරුද්ධද? ඒක අනුරාධ නේ රාධා කියන්නේ අනුරාධ නේද? කවුරුද කමක් නැහැ මට ඒක හොයන්න තමයි. සම්බන්ධ වෙන්න පුළුවන් කෙනෙක් ටක් ගාලා කියන්න බලන්න අපේ අවිෂ්ක ඉන්නවා. ඉරුණි හරි. මලීෂා උමේෂි වෙන කෙනෙක් හරි කමක් නැහැ ටක් ගාලා මට කියන්නේ ඒක කොහොමද හදන්නේ කියලා. මොකද්ද අපි යොදාගන්නේ සම්බන්ධතාවය? ශනුක කියන්න බලන්න. වර්ග මධ්‍යන්න මූල වේගයේ වර්ගය සමානුපාතික වෙන්නේ කෙල්වින් උෂ්ණත්වයට. එතකොට ඒකම අපට හිතන් ඒ කියන්නේ දැන් ඔව් ශනුක දැන් එච්චර දුර යන්නත් දෙයක් පීඩනය අනුලෝම සමානුපාතික වෙන උෂ්ණත්වයට කියලා අරගෙන හොයන්න පුළුවන්. දැන් ඔව් ඉතින් ඒක එච්චර දුර යන්න අවශ්‍ය නැහැ අපිට සම්බන්ධයක් තියෙනවා දැන් මෙතන පීඩනය වෙනස් වීම ගැන කතා කරන්නේ නේද? එයා කියන කාරණේ හරි. එයා කියන්නේ දැන් මෙතන අපෙන් අහන්නේ පරිමාණ පීඩනයේ P වල ඉඳලා නියත ස්කන්ධයක් කියලා දීලා තියෙනවා. නියත පරිමාණයක් කියලා දීලා තියෙනවා. P බෙදීම දෙක දක්වා අඩු කරනවලු. එතකොට මේ වර්ග මධ්‍යන මූල වේගයේ C නම් 9 වගේ අහන්නේ නේද? ඔව් අපිට ඒක සම්බන්ධ කරන්න පුළුවන්. PV සමානයි 3න් 1යි m0 c වර්ගයේ භාග කියන එකත් එක්ක සම්බන්ධ කර හැකියි. 3න් 1යි m0 capital N c වර්ගයේ භාග. පැහැදිලිද? PV සමාන 3න් 1යි m0 c වර්ගයේ භාග කියන එකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඒක සම්බන්ධ කරගත්තාම එනවා උත්තරේ C බෙදීම මූල 2යි කියන කාරණේ නේද? C බෙදීම මූල 2යි කියන කාරණේ දැන් මේක අහන්නේ වර්ග මධ්‍යන මූල වේගය. වර්ග මධ්‍යන මූල වේගය. එතකොට මෙතන
මේක m0n කියලා කියන්නේ මුළු ස්කන්ධෙනේ එකමනේ. පැහැදිලිද? පරිමාවත් වෙනස් වෙන්නේ නැහැ. නියත පරිමාවක්. එතකොට මෙතන වර්ග මධ්‍යන මූල වේගය සම්බන්ධ කරන් තියෙන්නේ. එතකොට c වර්ගයේ බාවල වර්ගමූලය. එතකොට මූල p කියන එකත් එක්කන සම්බන්ධ වෙන්නේ. මූල p එක සම්බන්ධ වෙන්නේ. එතකොට පළවෙනි අවස්ථාව ලියුවාම පළමු අවස්ථාවේදී c මූල p ඊළඟට c 1යි කියලා අපි ගත්තොත් එහෙම p බෙදීම දෙකේ වර්ගමූලය කියන කතාවෙන් පැහැදිලිද? ඉතින් අපිට මේ දෙක බෙදලා අපිට අවශ්‍ය උත්තරයට යා ගන්න පුළුවන්. ඒක තමයි මෙතන සම්බන්ධය තියෙන්නේ. ඒක හරි. එහෙම නැත්නම් මෙයා කියන කතන්දරේ වගේ ගත්ත හැකි අපිට දැන් අපි දන්නවා වර්ග මධ්‍යම මූල වේගය සඳහා තව සමීකරණයක් වර්ගමල් c වර්ගයේ බාස තමයි 3i rt බෙදීම කැපිටල් m කියන එකනේ. 3i rt බෙදීම කැපිටල් m කියන කාරණේත් එක්ක සම්බන්ධ කරලා නිරපේක්ෂ උෂ්ණත්වයට එක්ක සම්බන්ධ කරලා ඊට පස්සේ නිරපේක්ෂ උෂ්ණත්වය කොහොමද වෙනස් වෙන්නේ කියන කාරණේ පීඩනයත් එක්ක සම්බන්ධ කරලා එතන සම්බන්ධයට යන්නත් පුළුවන්. පැහැදිලිද? ඒක හරි. ඊළඟට මෙන්න මේ 9 වෙනි ගැටලුව දැන් ඔය කටේ සිලබස් එකේ නෑ. ඉස්සලා තිබ්බා අපේ කාලවල තිබ්බා මේ දර්පණ අවතල දර්පණත් එක්ක. ඒ නිසා 9 වෙනි එක නෑ. ඒක මම හිතන්නේ මේ විවරණ පොතේ නෑ සම්බන්ධ කරලා ඒක නෑ කියන කතාව. නමුත් ඔය දර්පණ අයින් කෙරුවේ ඔය විවරණ පොත් ගහන්න පස්සේ ගැහුවට පස්සේ. ඒ නිසා දැන් දර්පණ නැති නිසා 9 වෙනි ගැටලුව අයින් කරලා ගන්න. ඒක අපිට අවශ්‍ය නෑ හදන්න. 10 වෙනි ගැටලුව මම හිතන්නේ අමාරු එකක් කියලා. දී ඇති උපරිත කාර්යයක් සමග විශාලම කෝණ විශාල ලබා දෙන සංයුක්තන්විශ්ය අවනිත කියන කාරණේ අපෙන් අහන්නේ. 10 වෙනි එක. එතකොට ඒකට උත්තරේ වෙන්නේ අපි දන්නවා නාභිදුව 10ක් වෙන උත්තර කාචයක් කියන කාරණේ. අවනිත අඩු වෙනවා අන්වීක්ෂයක. අයන්නට අයන්න කියන කාරණේ අපිට සම්බන්ධ කරගන්න පුළුවන් නේද? ඊළඟට මට 11 වෙනි ගැටලුවට උත්තරේ ගත්තොත් මොකද කියන්නේ? 11 මේකට යොදා ගන්න සමීකරණය මට කවුරු හරි කියන්න පුළුවන්ද සම්බන්ධතාවය? ටක් ගාලා මට කියන්න බලන්න අපේ මේ ත්‍රිෂාදි ඉන්නවා. ලෝම සමානුපාතික L බෙදීම. ඔව් මොකද්ද? r සමානයි R අනුලෝම සමානුපාතික L බෙදීම. ඔව් r සමානයි ඔව් ρ L බෙදීම a කියන කතන්දරෙන් තමයි යා ගන්න එක. ඒ කියන්නේ යා කියනවා r සමානුපාතික L බෙදීම a කියන කාරණේ ρ නියතයක් නිසා. A සහ B සන්නායක දෙකට එක හා එකම ද්‍රව්‍ය සාධන නිසා තමයි මේ ρ නියතයක් කියලා ගන්න තියෙන්නේ. ඉතින් දෙකට එක හා සමාන පරිමායත පරිමා කිව්වහම හරස්කඩ වර්ගඵලය සහ දිගේ ගුණිතය AL කියන එක නියතයක්. එකම එක තමයි මේක. දැන් හරස්කඩ වර්ගඵලය B හි හරස්කඩ වර්ගඵලයෙන් 4 ගුණයක් වෙනවලු A වල හරස්කඩ ඵලය. එතකොට මේක 4ක් වෙද්දි මේ පැත්තෙන් L වෙනස් වෙන්න ඕනි කියන කතන්දරේ. පැහැදිලිද? එහෙනම් අපිට ඉතින් මෙතන මේ විදිහට සම්බන්ධ කරගත්තොත් මේ සමීකරණ අපිට වෙනස් කරගත්ත හැකි. මේක සමීකරණ වෙනස් කරගත්ත හැකි ඕන r සමාන ρ L බෙදීමේ a වලින් වැඩි කරලා මෙතෙන්වත් a එකක් දාගත්තොත් එහෙම LA කියන එක නියතයක් දෙන්නකම සමානයි. ඒකට ඒකට ඕනනම් පරිමාණ b කියලා දාගත්ත හැකි LA නේද? ඒකට r කියන එක සමාන වෙනවා නියතයක් බෙදීම a වර්ගය කියලා අපිට ලියන්න හැකි ඕන. ඒ වර්ගය කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? ඒ වර්ගය කියලා ලියන්න පුළුවන්. එතකොට හරස්කඩ b a හරස්කඩ වර්ගවලයි b හරස්කඩ වර්ගඵලයෙන් 4ක්. එතකොට 4ක් 16ක්. එතකොට 16 ව දෙකක් 32යි. එසා 32යි ඕම් කියලා එනවා. ඒක හරි නේද මං හිතන්නේ. ඒක හදන්න පුළුවන් ඉතින් ලේසියෙන්. අර මගේ විදිහටම දාගන්න ඕනේ නෑ. මං කරගත්තේ r සමානයි ρ L බෙදීම a කියන එකේ. මට එක පාට උත්තරේ ගන්න ඕන නිසා මම මෙතන පරිමා සමාන නිසා මෙතන පරිමාව හදාගන්න a වලින් වැඩි කරුවා. එහෙම වැඩි කළා හරියන්නේ නැහැ. යටත් a වලින් වැඩි කරන්න. ඒතකොට මේ වර්ගයක් එන්නේ. ඒතකොට r සමානුපාතික වෙන්නේ මේකෙදි එකයට a වර්ගයට. එතකොට 4 ගුණයක් වුණාම රස්කඩ වර්ගඵලය 16 ගුණයකින් වෙනස් වීමක් ලක් වෙන්නේ. 16 ගුණයකින් මේක නම් අඩු වෙනවා. ඉතින් 16 ගුණ අඩු වෙච්ච එක තමයි දෙකක් වෙන්නේ. එහෙනම් වැඩි වෙච්ච එක 32ක් වෙනවා. ඒක හරි නේද? හරි. ඊළඟට අපි සාකච්ඡා කරලා තියෙනවා ඒවා එච්චර මේකෙත් මම කියන්න තියෙන දෙයක් අර මේ දැන් ওই VHF UHF ගැන වැඩි අහන්නේ නැහැ අපෙන්. ඉස්සර තමයි සිලබස් එක ඕවා සම්බන්ධ කරගෙන නිසා ඒක එච්චර ලොකුට හිතන්න අවශ්‍යතාවයක් නැහැ. 12 වෙනි ගැටලුව 13
කියලා අපි හැදුවේ 10 11 12 13 සරල ගැටලුවක් නේද? විදුලි චුම්බ තරංග පිළිබඳ කාරණේ අපෙන් අහලා තියෙන්නේ. ඕනෑම මාධ්‍යකදී මේවට ඇත්තේ එකම වේගයකි. මට ඒකට කියන්න බලන්න උත්තරේ අපේ කවුරුහරි ටක් ගාලා මේ සම්බන්ධ වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මම මේ කට්ටියන්ගේ මම කියන්නම් ඉල්ලීමක් ගන්න අපේ ඉලක්ෂි ත්‍රිෂාදි සශිනි ඔය කට්ටියන් කවුරු හරි පුළුවන් ද බලන්න. ඉලක්ෂි හරි කමක් නැහැ. ත්‍රිෂාදි තියරි කට්ටිය ඉන්නවා. ත්‍රිෂාදි සශිනි ඉන්නවා. සශිනි සසංගි ඉන්නවා. ටක්කර කියන්න තුන් දෙනා කවුරු හරි කමක් නැහැ පැනලා කියන්න. වෙලා ගන්න ඉස්සෙල්ලා. ඒ ප්‍රකාශය වැරදි. ඔව් ඒ ප්‍රකාශය වැරදි කියලා කියනවා. මොකද ඕනෑම මාධ්‍යකදී මේවට ඇත්තේ එකම වේගයක් කියන එක වැරදි. රික්තකයේ තුල තමයි විදුලි චුම්බ තරංග වලට එකම වේගය තියෙන. ඒක ආලෝකයේ වේගය 3.10 නේද? මේ විලක්ෂ හරි. බී ප්‍රකාශය මොකද කියන්නේ ඔයා? ඒවා තීරයක් තරංග හැම එකක්ම. ඒක හරි නේද? මොකද තීරක තරංගයක් කියලා කියන්නේ? ඔව් තීරක තරංගයක් කියන්නේ මොකද්ද? තරංග වර්ග දෙකක් තියෙනවනේ. එකක් තමයි තරංග වර්ග අපි කඩන යන කොටස්. නමුත් මූලික වශයෙන් ගත්තාම අපි තීරයක් සහ අන්වයම කියලා කඩනවා නේද? તો තීරක තරංගයක් කියන්නේ මොකද්ද? තරංග සම්ප්‍රේෂණය වන දිශාවට ලම්බකව කම්පනය කරන ලම්බක මොකද්ද කම්පණය වෙන්නේ? මාධ්‍යාංශ. මාධ්‍යාංශු තියෙනවා විද්‍යුත් චුම්බ තරංග වලට. චුම්බක ක්ෂේත්‍රයක් හා විද්‍යුත් ක්ෂේත්‍රයක්. ඔව් එතන ගැටලුවක් තියෙනවා. මම දන්නවා ඒක ඔය ගැටයන්ට මම ඒකයි මම අර නිවැරදි අත්දැකීමක් දීලා තියෙනවා. ඔව් අර සාමාන්‍යයෙන් කට්ටිය කියන්නේ තරංගයේ සම්ප්‍රේෂණ දිශාවට ලම්බකව මාධ්‍ය අංශු කම්පණය වෙනවා කියන එක. ඒක ඇත්තටම කියන්නේ මේ යාන්ත්‍රික විද්‍යුත් මේ යාන්ත්‍රික තීරක තරංග වලට පොදුවේ තීරක තරංග වලට අපිට කියන්න වෙන්නේ තරංගයේ සම්ප්‍රේෂණ දිශාවට ලම්බකව තරංගයේ ගුණය. තරංගයක් ඇති කරපු ගුණයක් තියෙනවනේ. ඒ තරංග ගුණය කම්පණය වෙනවා නම් ඒක අපිට තීරක තරංගයක් වශයෙන් හඳුනගන්නේ. තරංගයක් සම්ප්‍රේෂණ දිශාවට සමාන්තරව තරංග ගුණය කම්පණය වෙනවා නම් ඒවා අන්නම තරංග. එහෙම තමයි පොදු අර්ථය. අරවින්ද ලිව්වත් හරි. අරවින්ද නේද කිය අරවින්ද හරි කිව්ව එකලා කිව්ව විදිහට ලිව්වත් හරි. මම ඉලක්ෂිත එතනින් තමයි මේ අවුලෙන්නේ එකපාරට මොකද්ද කියන කාරණේ. නමුත් ඔය කට්ටිය අර්ධකීම දෙන්න ගැටලුවක් නැහැ. තරංගයේ සම්ප්‍රේෂණ දිශාවට ලම්බකව මාධ්‍ය අංශු කියලා කිව්වට කමක් නැහැ. හැබැයි වඩා හොඳ එක තමයි තරංගයේ සම්ප්‍රේෂණ දිශාවට ලම්බකව තරංග ගුණය කියලා කිව්වනම් හරි. ඒක දැන් අරවින්ද හරි තව ටිකක් යා විස්තර කරන්න ගත්තර චුම්බක විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍ර දෙකක්නේ කෙනෙක් ලම්බක තලවල කම්පණය වෙන්නේ. ඒක කියලා කිව්වත් කමක් නැහැ කියන කතාව යා යෝජනා කරා. ඒකත් හරි. ඒක හරි. ඒකට ඉලක්ෂ මොකද C ගැන කියන්නේ? C හරි. C හරි. ද්‍රව්‍ය මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවේ කියන එක නේද? ඔයාලට උදාහරණයක් කියන්න පුළුවන් දෙය එහෙම අත්‍යවශ්‍ය නැහැ කියන එකට මෙන්න මේක හිතලා බලන්නකෝ. එතකොට ඔයකට තේරෙනවනේ කියලා වගේ නිකන් කියන්න බෑද? ඔයා කොහොමද අත්‍යවශ්‍ය නැහැ කියලා කියන්නේ කියන කතාව. රික්තකයේ තුල ගමන් කරන්නේ. ඔව් රික්තකයේ තුල ගමන් කරනවා කියන එක කොහොමද මම දැකලා නැහැ රික්තකයේ තුල. ඔයා කොහෙද දැකලා තියෙනවද රික්තකයේ තුල යනවා කියලා? ඔව් ඔයාලට කියන්න පුළුවන් උදාහරණයක් වශයෙන් මේ ආලෝකය අපිට ඉන්නේ සූර්යයන් ඉඳලානේ. නේද? සූර්යයන් ඉඳලා එද්දී අපිට හම්බ වෙනවා රික්ත කලාපයක්. ඉතින් රික්ත කලාපින් ඇවිල්ලානේ තියෙන්නේ. ආලෝකය මේ අපිට එනවා කියන්නේ. එනවා රික්තක කලාපය තුලින් ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ සූර්යයන් ඉඳලා අපි දක්වා ඉද්දී මේ වාතේ නැහැනේ. නැත්නම් පදාර්ථමය අංශු හැමතැනම නැහැනේ නේද? ඒ නිසා අපිට ඒක උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන්. විද්‍යුත් චුම්බ තරංග මේ රික්තකය හරහත් එනවා කියන කතන්දරය අපිට ඒකෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඒක හරි නේද? ඕක ලොකු මතවාදීකුත් වුණා. ඉතින් ඒ කාලේදී මේ විද්‍යුත් චුම්බ තරංග අඳුනා ගැනීමට ඊළඟට 14ක් නෑ ඉලක්ෂය. ඒකත් අපිට නෑ සිලබස් එකේ. ඔයාට ඒකත් අර විවරණ පොතේ බලන්න පුළුවන්. 15ක් නෑ අපිට. 15ත් මේ පසු අයින් කෙරුවේ නිකර මාපාංක කතන්දර. නිකර මාපාංකයත් පස්සේ අයින් කෙරුවේ. හැබැයි මේක අපිට අල්ලගන්නත් පුළුවන් ඔය මාපාංක දන්නවනම්. නමුත් නිකර මාපාංකය අපිට නෑ සිලබස් එකේ. 16 අපි හදලා තියෙන ගාන ගුරුත්වාංශයට ඉතා ප්‍රසිද්ධ ගානක් නෙනේ 16. 16 ප්‍රතිශත ගානක් අපි දන්නවා මේකේ උත්තරේ කීය දෙන්න ඕනේ. බිඳුව නේද? අපි දන්නවා කුඩා ස්කන්ධ මෙහෙන් අරගත්තාම මෙතනින් පොඩි කෑල්ලක් ගත්තොත්
ඒක මේක මත ඇති කරන බලයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් මේ පැත්තෙන්ම ඊට විරුද්ධව තියෙනවනේ කැලලා. ඔය දෙක කැපිලා යනවා. ඒ නිසා අවසානයේදී මේ සිම්පල් m මත ඇති කරන සඵල ගුරුත්වාකර්ෂණ බලය බිඳුවයි කියන කාරණේ නම. ඒක පැහැදිලි 17 කවුරු හරි මට කියන්න බලන්න අපි ඉන්නවා මට පේන්නේ ලක්මලාට එහෙම සම්බන්ධ වෙන්න බැරි තත්ත්වයක් ඇත්තේ ත්‍රිෂාදිටත් බැරි තත්ත්වයක් තිබ්බා අනුරුද්ධද අනුරාධ සමත්තට කවුරු හරි එයාටත් පුළුවන් නම් සම්බන්ධ වෙන්න බලන්න. ඔය නම් දත්තාම තමයි අරවින්ද නම් අවුලක් නෑ අරවින්දා කියලා නැති නිසා ගෝවින්දා කියලා නළුවෙක් නම් හිටියා හින්දි අරවින්ද හරි සම්බන්ධ වෙන්න අවිෂ්ක ඉන්නවා අවිෂ්කලාට සම්බන්ධ වෙන්න පුළුවන් දෙව්මිනි අපේ මේ ආවින්දි අමාලිලා ඉන්නවා මාලින්දි හරි කමක් නෑ මාලින්දිත් ඉන්නවා මම මාලින්දිලාට කනෙක්ෂන් එක හොඳයි මේ මාලින්දි හරි සම්බන්ධ වෙලා 17 පොඩ්ඩක් මම පල්ලෙහාට ගන්නම් මේක 17 මාලින්දි පුළුවන්ද කියන්නේ තුනන්ද සර් කවුද අපේ අනුරාධ නේද හරි කියන්න බලන්න 17 තුන නේද ඔව් කොහොමද ඉන්නේ සම්බන්ධ වෙන්නේ ත්‍රිෂාදි මේ දැන් නිශ්චලතාවයෙන් පටන් ගන්න හින්දා ඔව් එතකොට මේ ඔතන මූල ලක්ෂය හරහානේ යන්නේ එතකොට v වර්ගයේ සමානයි 2යි ad කියන හින්දා ඕක මේ 2යි a චාලක ශක්තිය v වර්ගයට සමානුපාත වෙනවනේ එතකොට මේ මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක් නෙන්න ඕන කොහොමද මට ඔයා කියන විභව ශක්තිය අදහස සමාන කරගෙන ගන්න මම ඕනේ හරි ඔව් විභව මම ශක්තිය ඔව් අපි මෙහෙම කියමු දැන් ඔය කට්ටිය කියන කතන්දරේ හරි වෙන්න පුළුවන් මම මේක සරලව කියන මෙහෙම ඔය කට්ටිය ප්‍රස්තාරය දැක ගමන් අර මේක හරියට දැන් ත්‍රිෂාදී මේ දෙන්නම කියන එක මුලදී ඕනනම් ඔව් ත්‍රිෂාදී කියන වගේ මුලදීම ඉතින් ආරම්භයේදී නිශ්චලතාවය පටන් ගන්න නිසා චාල ශක්ති බිඳුවයි කියන එකත් එක්ක අරගත්තේ නමුත් මේ ප්‍රස්තාර පහේ මේක තියෙනවනේ ඊළඟ පියවර තමයි අපිට මේවා මේ අපි දන්න සමීකරණයක් නම් අපිට ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන් දැන් උදාහරණයක් වශයෙන් ප්‍රවේකාල ප්‍රස්තාරයක් නම් එහෙම අපිට අනුක්‍රමන බලලා කිව්වේ හැකියි නමුත් මේක එහෙම එකක් නෙමෙයි එහෙමනම් ඔය කට්ටිය මෙහෙම ගන්න කියලා මම කියලා දීලා තියෙනවා මගේ ප්‍රස්තාර කොටස දැන් අපි ඉස්සරහට එනවා යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රස්තාර කොටස නැවත ඒක ඇත්තටම කරපු එකක් අපි ප්‍රස්තාර වීඩියෝ ටික නැවත එනවා ඔය කට්ටිය ඉදිරියේ බලන්න පුළුවන් අපි කරන්නේ මොකද්ද මේ y සහ x අක්ෂ වලට අදාළව සමීකරණයක් හදා ගන්නවා කියන එක නේද මතක ඇති මේ දෙක සම්බන්ධ වෙන සමීකරණය හදාගෙන අපි බලනවා ඒක y සමාන mx දාන සිලාකාරයේද y සමානයි mx වර්ගයේද නැත්නම් yx ගුණිතේ නියතයක්ද වගේ එකක් කොහොමද අපි චාලක ශක්තියයි දුරයි සම්බන්ධ කරන්නේ එතකොට අපි දන්නවා දුර සහ චාලක ශක්තිය සම්බන්ධ කරන්න පුළුවන් මෙයා නියත තොරණෙන් යනවා නම් නියත බලයක්නේ ක්‍රියා කරන්නේ එතකොට බලය නියත f බලය යටතේ ගමන් කරන දුර d නම් මෙන්න කරන කාර්යය මේ කාර්යය තමයි මොහොතින් මොහොත මේකෙදි චාලක ශක්තිය වැඩි වීමට යන්නේ તો පටන් ගන්න චාලක ශක්තිය බිඳු නිසා කෙලින්ම කළ කාර්ය සමානයි චාලක ශක්තිය වෙනවනේ නැත්නම් චාලක ශක්තිය වැඩි වීම තමයි කළ කාර්ය වෙන්නේ ඉතින් ආරම්භයේ නිශ්චලතාවය දිනන චාලක ශක්තිය ආරම්භයේ බිඳුව ඒ නිසා මෙන්න fd සමානයි භාගයේ මේ වර්ගයේ මේක තමයි e කියලා තියෙන්නේ ඔන්න මම y අක්ෂය සහ x අක්ෂය සම්බන්ධ වෙන සමීකරණයක් හදාගත්තා e සමානයි fd කියලා මේ තියෙන y සහ x සම්බන්ධ කරන සමීකරණ. ඒක මුලින්ම කරන්න. ඔන්න මම නැවත කියලා දෙනවා මේක අපේ තියර කට්ටිය මේක දන්නව ගොඩක් අය. මම මේ කියලා දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ y අක්ෂයට අදාළ රාශිය උක්ත කරනවා. එතකොට y අක්ෂයට අදාළ රාශිය කියන්නේ e එක දැන්ටම උක්ත වෙලා තියෙන්නේ. එහෙනම් දැන්ටම උක්ත වෙලා තියෙන්නේ. දැන් සබ්ජෙක්ට් කරලා දාලා තියෙන්නේ. එතකොට e සමානයි y සමාන mx ආකාරයට හදා ගන්න පුළුවන් කියලා පේනවා. f අකුර මෙතෙන් ගත්තාම අනුක්‍රමණයේ වශයෙන් d කියන්නේ x අක්ෂ तो මේක y සමානයි mx ආකාරයෙන් mx ආකාරය පැහැදිලිද දැන් මූල ලක්ෂ්‍ය අරගෙන සරල රේඛාවක් කියන එක පැහැදිලි මම කියන්නේ ඒක තමයි ඔකට කියන්න උත්සාහ කරන්නේ සමහර විට මම දන්නේ නැහැ අනුක්‍රමයෙන් කෙලින්ම බලයේ අගය ලැබෙන පැහැදිලිද ඒක හරි නේද 17 අන්න එහෙම එක ඔළුවට දාගන්න
මේ ගැටලුවක් තිබ්බනම් කවුරු හරි તો පස්තාර ආශ්‍රිත ගැටලු හරිය සරලයි කියලා ඔළුවේ තියාගන්න. අපේ ක්‍රම විදිය අපිට තියෙනවා. සර් අපිට ඔව් කියන්නේ. සර් එතනදී මේ අපිට ඉතින් මේ අර v වර්ගයේ තියෙන හින්දාස ඒ කියන්නේ දැන් චාලක ශක්තිය කියන්නේ භාගයෙන් v වර්ගයනේ සර්. ඔව්. එතකොට නියත ත්වරණයක් කියලා කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා කියන එක නිසා එතකොට 4 කියලා හිතන්න බැරිද උත්තර? බෑ. ඔයා යන්නේ අරමුණක් නැති ගමනක් යනවා. දැන් ඔයා ඔහේ යන ගමනක්. අපිට එහෙම අරමුණක් නැති ගමනකට කිසි කවදාවත් බෞද්ධ විද්‍යාවේ ගානක් එහෙම ඔළුවට දාගන්න යන්න එපා. දැන් ඔයාගේ ඔළුවේ සමහරකට ගොඩක් ගණන් වලට ඔයාට යනවා වෙන්න පුළුවන්. ඔහොම මේක මෙහෙම යන එකේ මම දන්න එහෙම තර්ක කරන්න පුළුවන්. හැබැයි එතකොට ඒකට හොඳට ඔළුවේ හැදිච්ච ක්‍රම විදිය කරනව තමයි එහෙම කියලා ගන්න පුළුවන්. දැන් ඔයාගේ තර්කයෙන් පේන්නේ අපහැදිලි බව. ඔයා කියනවා ඔයා ඔය කියන්න හදන්නේ වෙන මොනවද නෙමෙයි. v වර්ගයේ වගේ ප්‍රස්ථාරයක් නේ. v වර්ගයේනේ චාල ශක්තිය තියෙන්නේ. එතකොට v වැඩි වෙද්දී වර්ග ප්‍රස්ථාරයක අනුක්‍රමණය c ගෙන් වැඩි වෙනවනේ කියන කතාව. නමුත් මෙතන අහන්නේ v ත් එක්ක සම්බන්ධයක් නෙමෙයි. e චාල ශක්තිය යනකොට දැන් ඔයා තේරුම් ගන්න. දැන් චාල ශක්තියයි ප්‍රවේග කතන්දරයයි ඔයා ඔව් භාගයෙන් v වර්ගයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒක හරි. එතකොට e සමානයි භාගයෙන් v වර්ගය අරගෙන ඔයා ඊට පස්සේ ඒකට සම්බන්ධ කරන x අක්ෂයට d. අර v අගයත් එක්ක v වර්ගයේ ප්‍රස්ථාරගත කිරීමක් නෙමෙයි. මේක තේරුම් ගන්න. දැන් v ත් එක්ක v වර්ග ප්‍රස්ථාරගත කිරීමක් නම් ඔන්න ඔයා කියන එක හරි. පැහැදිලි. මෙතන තියෙන්නේ d සම්බන්ධ වෙන්නේ. එතකොට d කියන්නේ දුර. දැන් දුරත් එක්ක දුර දෙගුණයක් වෙද්දී වේගය 4 ගුණයක් වෙනවා. දුර 3 ගුණයක් වෙද්දී වේගය එහෙම වෙනවා නම් ඔන්න ඔයා කියන කතන්දරේ නැත්නම් e චාල ශක්තිය එහෙම වෙනවා නම් ඔයා කියන එක හරි. ඒක එතෙන්ද ඉන්නේ නැහැ. ඒක අපි අර සාකච්ඡා කරලා තියෙනවා දැන්. ඒක බැලුම සමහර අයට අර උඩින් බලන දෝක හිතෙනවා. ඔක වර්ගයක් නේ මෙතන ඉන්නේ කියන කතන්දර. ඒක මේකත් එක්ක සම්බන්ධයක් නැහැ. මේ ගැටලු පටල ගන්න එපා. ඒක දැන් ඔයාගේ ඔළුවෙන් සම්පූර්ණයෙන්ම අයින් කරන්න. මොකද මේ තර්කේ වැරදි. ඔයා ඔළුවට දාගන්න අද මෙහෙම ප්‍රස්ථාරයක් තිබ්බහම මම ගන්න ඕනි මේ xy සම්බන්ධ කරන සමීකරණයත් එක්ක අරගෙන ඉන්නේ කියන කතන්දර. මම ඕනනම් තව ටිකක් මේක පැහැදිලි කරගත්තොත් දැන් අරයාගේ තර්කත් එක්ක දැන් ඔය ළමයි හිතන එකක් තමයි. දැන් හිතමුකෝ අපි මොකද අපි ගන්න e සමානයි චාල ශක්තිය සමාන වෙන්නේ භාගයෙන් v වර්ගයනේ. ඕන බලන්නකෝ දැන්. මෙන්න මෙහෙම හිතන්නකෝ භාගයෙන් v වර්ගය. දැන් අපෙන් ඇහුවොත් එහෙම v වර්ගයේ ඉදිරියෙහි වස්තුවක ප්‍රවේගයේ වර්ගයේ ඉදිරියෙහි e වල ප්‍රස්ථාරය මොකක්ද කියලා ඇහුවොත් දැන් b වර්ගයේ ඉදිරියෙහි e වල ප්‍රස්ථාරය. ඒතකොට මේක තමයි කෙලින්ම x අක්ෂය. මේක y අක්ෂය. මේක y සමාන mx ආකාරය. ඒතකොට මූල අක්ෂරයන් සරල රේඛාව. දැන් අපෙන් ඇහුවොත් b ඉදිරියෙහි e ප්‍රස්ථාරය මොකක්ද කියලා. චාල ශක්තිය ඉදිරියෙහි e වල ප්‍රස්ථාරය. ඒතකොට මේක y සමාන mx ආකාරයෙන් නෙමෙයි. මොකද y අක්ෂය e වුණාට x අක්ෂය කියන්නේ v කියන එක අපිට හදාගන්න බෑ. අපි දන්නවා මේක අපිට ගත්තේ y සමානයි mx වර්ගය වගේ ආකාරයක් නේ. mx වර්ගය අන්න අරය කියන කතන්දර වගේ. mx වර්ගයේ ආකාරය. ඒතොර ඒක තමයි අර සීග්‍රෙන් වැඩි වෙන එක. පැහැදිලිද? අන්න බලන්න දැන් ප්‍රස්ථාර දෙකේ වෙනස්. v වර්ගය આવොත් හරි. v ත් එක්ක ඒකයි. ඒ නිසා අර හනුක කිව්ව කතන්දරේ ඒක අර එක පාට කෙනෙකුට අර මේ ඔන්න මේකට විසඳුමක් නැත්තම් එහෙම හිතා ගන්න පුළුවන්. නමුත් මේ ගැටලුව ගත්තම තේරුම් ගන්න මේකට යම් කිසි ක්‍රියාපිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල මේකට ඇක්සෙප්ට් මේ දා ගන්නම පුළුවන්. ඇඩ් කරන්නම පුළුවන්. එහෙම එකදී අපි අයි නොමග යන්නේ. හැබැයි අපිට හිතා ගන්නවත් බෑ මේකට සමීකරණයක් හිතෙන්නේ නැත්තම් ඔන්න එහෙනම් පොඩ්ඩක් අර විදිහට හිතලා බලන්න. මෙහෙම නේද කියලා. ඒක හිතද්දිත් අපි හරියට හිතන්න ඕනේ. හරි ඒ කතාව හරි පැහැදිලි. ඒ නිසා නිවැරදි ක්‍රමවිදියක් තියෙන ගැටලුවක් පටල ගන්න යන්න එපා. ඒක අපරාධයක්. 18 තියෙනවා ඒක හරි සඳගතක් නේද? ගම්මිතාවය කියන කතන්දරේ. මේකට අදාළ સિદ્ધාන්තය මොකද්ද? කාට හරි කියලා කියන්න පුළුවන් මේකට අදාළ સિદ્ધාන්තේ? අපේ කට්ටිය කිත් මිනිත් නම් අමාරුයි කතා කරන්න.
පාරමීට හරි වර්ගඵලයෙන් ගම්මතා වෙනස ලැබෙනවා. ඔව් අරවින්ද කියන එකක් මේ පස්තරේ වර්ගඵලයෙන් ගම්මතාව ලැබෙනවා කියලා නේද අරවින්ද? එතකොට මොකද්ද මේ අරවින්ද මේ පස්තරේ හැඩය? අපිට වර්ගඵල එක පිටම ලියන්න පුළුවන් මොකද්ද? මේකට අපි කියන්නේ ට්‍රපීසියම්. ට්‍රපීසියම් වර්ගඵලය සඳහා සූත්‍රයක් කිව්ව හැකිද? භාගයක් ආධාරක පාද දෙකේ එකතුව ආධාරක පාද දෙක එකතුවද? සමාන්තර පාද දෙක එකතුවද? සමාන්තර පාද දෙක. ඔව් හරි. ආධාරක පාද දෙකේ කියලා කියන සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බෝස කියන එක නේ. ලම්බෝස. ඒක හරි. ඔහොම අරවින්ද ඉන්නකෝ අරවින්ද ඔහොම ඉඳලා ඊළඟ එකත් හදාන්න පුළුවන්ද අරවින්ද? පුළුවන් නේද? ඒක සරල එකක් කියලා වට තේරෙනවා නේද? MST ට දාන්න පුළුවන් නේද අරවින්ද? ඒක හරිනේ නේද? 19 20ත් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. පීඩනේ වැඩිම අඩංගු වෙන එක පේන විදිහට සරල ගැටලුවක් 21 22 23 අපි ටිකක් ඉස්සරහට ගියොත් එහෙම 23 24 25 අපි පොඩ්ඩක් වෙලාව යන නිසා තව ටිකක් ඒ ගණන් වලට අපි එමු ඉස්සරහට අපි ටක් ගාලා පරිමුද බලන්න කියලා දෙන්න. ඔව් අපි 23ට යන්න කලින් ටක් ගාලා අර ගානට දැන් මම එතෙන් ඇවිල්ලා 23 කොහොමද 23 කියන කතාව 23 මම අපේ ළමයිකුනේ යෝජනා කරනවා මොකද අපේ රටේ හොඳට ඒක ධාරා විද්‍යුතය කරලා තියෙන නිසා අපේ රිවිෂන් කෙනෙකුට පුළුවන් එකතු වෙන්න අමාලිට හරි මාලින්දි හරි මාලින්දි නේ මාලින්දි නේ ඊට පස්සේ අපේ ත්‍රිෂාදි හරි ලක්මාල්ලා ගියාද ලක්මාල්ලාට අපාරු ඇති මයික් එකේ රිවිෂන් කවුරු හරි කමක් නැහැ එකතු වෙලා කියලා දෙන්න ටක් ගාලා සචිනි හරි කවුරු හරි කමක් නැහැ නිතර කියවුණු නමක් හරි කමක් නැහැ කතා කරලා සචිනි හරි කමක් නැහැ කවුරු හරි කියලා දෙන්න ටක් ගාලා කියලා දෙන එක ලේසි නෑ ඒක නේද ඉතින් මේ කොහොමද කියන්නේ නේද හරි අදහසක් මං කියනනම් ඔය කටට අමාරුයි කියලා දෙන්න මොකද ඒ කට්ටියන්ට මෙතන මේක අඳින්න බැරි නිසා ඕනනම් ඇඳ එක නේද ඔය කට්ටියන්ට ලැප්ටොප් එක වගේ තියෙනවා ඇඳ අඳින්නත් පුළුවන් කමක් නැහැ මම මෙහෙම කියලා දෙන්නම් එතකොට මෙතන A සහ B අතර විභවාන්තරය ගන්න අපි මෙහෙමයි මේ කරන්නේ මේ විභව බෙදුව දාලා අපිට ලියන්න පුළුවන් දැන් A සහ B අතර විභවාන්තරය මේ නිකන් මෙතන මේ කම්බි දෙකක් වගේ පෙන්නලා තිබ්බා මේ විභවාන්තරය නිසා මේක අපිට අයින් කරේ අපි ගහන්නේ මෙන්න මේ RR විභවාන්තරය අපි මෙහෙම කරමු මෙන්න මේ දෙක ශ්‍රේණිගතයි මේ දෙක ශ්‍රේණිගතයි අයි කතා දෙකක් නැහැ මේ මෙතන මේ කැලලක් ගියාට එහෙ යන්නේ නැහැ දාරා හරිද ඒක වැඩක් නැහැ මේක වැඩකුත් නැහැ නිකන් ලක්ෂ දෙක පෙන්නන්න තියෙන ඒ නිසා මේ දෙක ශ්‍රේණිගතයි එහෙනම් මට මේ පද්ධතිය අඳින්න පුළුවන් මෙන්න මෙහෙම මෙතන කෝෂය ඇඳලා උඩාර් ප්‍රතිරෝධය ඇඳලා මෙතන ආර් ප්‍රතිරෝධයත් ඇඳලා එතන මේක R මම කැතට අඳින්න කමක් නැහැ මේකත් R මෙතන විද්‍යුත් ගාමක බල E එයාට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ තිබ්බනම් තව ටිකක් මේක සංකීර්ණ වෙනවා අපිට මෙතන දැන් මේ දෙන්න වෙනුවටම දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක් 2R කියලා ඕන 2R කියලා දැන් මම මේවා කරලා තියෙන්නේ ගොඩාක් එතකොට මේ 2R සහ මේ R කියන එක සමාන්තරගතයි නිසා එතන සමකේ දාලා ආපහු එකක් අඳිනවා අපි මේවා මෙහෙමයි කරන්නේ විභව බෙදුව ලියන්නේ මේක ක්‍රම පිළිවෙලක් දැන් කෙනෙක් අයි කොහොමද ඔබ කරන්නේ අපිට ඒක තේරෙන්නේ නැහැ කියලා ඒක නෑ එහෙම කියන්න බෑ මොකද මේක තියරියක් හරිද අපි ඒක කරලා තියෙනවා නිසා හැමෝටම තේරෙනවා මේක R එහෙමම තියෙනවා මේක E මයි එතකොට මෙතන සමගයේ කියනද 1ට R දාන 1ට 2R ඒ කියන්නේ 2R බෙදීම 3යි නේ 2R බෙදීම 3යි සමාන්තරගත එකක් හරි ඔන්න ඔහොම ගත්තා දැන් බෙදාගෙන යන්න දැන් අපිට ඕනේ මෙතන විභවාන්තරේ AB අතරනේ ඉතින් මේ E වලින් මෙතෙන්ද ලැබෙනාගේ මුලින්ම ගන්න මෙතෙන් ලැබෙනාගේ කොච්චරක්ද E කියන එක බෙදනවා මෙන්න මේ දෙකේ එකතුවෙන් වැඩි කරනවා 3න් 2යි R කියන එකේ එතකොට මෙතෙන් දෙන එක විභව බෙදුමෙන් ගත්ත එක අපිට E වලින් කීයද බලන්නකො දැන් E බෙදනවා මේ දෙකේ එකතුවෙන් ඒ කියන්නේ එකතු ගත්තාම 5යි 5R වැඩි කරන තොර 5න් කීය දෙන්නේ මට එක පාට එන්නේ නැහැ R දන්න 2R බෙදීම 3 කියලා නෙන්නේ එතකොට වැඩි වෙනවා 2R බෙදීම 3න් 5න් 2යි E කියලා එනවා නේද හරිනේ
ඔන්න 5න් 2යි e කියලා එනවා මෙතෙන්. මෙයාට එන්නේ 5න් 2යි e නම්. මෙන්න මේ අතරත් 5න් 2යි e මයි. මේ අතර. ඒ කියන්නේ මෙතනත් 5න් 2යි e මයි. එහෙනම් මෙයාටත් 5න් 2යි e මෙයාටත් 5න් 2යි e. මොකද සමාන්තරගතයි. එහෙනම් 2යි යාට 5න් 2යි e. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නටම හම්බ වෙනවා 5න් 2යි e නම් මේ එක්කෙනෙකුට හම්බ වෙනවා 5න් 1යි e කියන එක. e බෙදීම 5යි උත්තර. e බෙදීම 5යි උත්තර. ඕක අර ශනුකාරය කවුරු ඇහුවේ වාට ගැටලුවක් තියෙනවා නම් ධාරා විද්‍යුතී වීඩියෝ බලවනම් හරි. අපි මේක කරලා තියෙනවා තියරි නෝට් එකේම. ඒක හරි. ඊට පස්සේ අපි යමු කිව්වා ටිකක් පල්ලෙහාට ගිහිල්ලා නැවත උඩට එමු කියලා කිව්වා. මෙතන 47 ගැටලුව එක පාට ළමෙක් ගත්තාම ටිකක් සංකීර්ණ වෙන්නත් පුළුවන්. මේ එච්චර ලොකු කතාවක් නෙමෙයි තියෙන. ඇත්තටම වායු බුබුලක් නිදහස් වෙනවා. ඒ වායු බුබුල උඩට යද්දී පරිමා වැඩි කරගන්නවානේ. පරිමා වැඩි කරගන්න. ඒ කියන්නේ උඩුහුරුතරපම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. නිසා මේක අර සාමාන්‍යයෙන් අර කිව්වාගේ ඉර ලැබයක් වතුලේ තියලා අතහැරලා නැත්නම් රබර් බෝලයක් ඇතලා තිබ්බා වගේ ආන්ත ප්‍රවේගයට ඉන්නේ නැහැ. ආන්ත ප්‍රවේගයට ඉන්නේ මෙතන උඩුහුරුතරපම වැඩි වීමත් එක්ක ප්‍රවේගය ශීඝ්‍රයෙන් වැඩි වීගෙන යනවා. ප්‍රවේගය ශීඝ්‍රයෙන් වැඩි වීගෙන යනවා. ඒ නිසා උත්තරේ 2. ඕකේ උත්තරේ 2. ඒක ඔහොම තමයි ගන්න වෙන්නේ. මොකද පරිමා වැඩි වීම අපි දන්න කාරණයක්. පරිමා වැඩි වෙනවා මොකද බාහිර පීඩනය එන්න අඩු වෙන නිසා අභ්‍යන්තරයේත් ඒකට සකස් වෙනවා. ඒ නිසා උත්තරේ 2. ඒක නම් සරලව ගන්න කාරණා දාලා අපිට ගන්න වෙන්නේ 48 වෙනි ගැටලුව බලන්න. 48 කාට හරි කියන්න පුළුවන් හදන ආකාරය. කවුරු හරි කියන්න මං කියන්නේ. ටක් ගාලා කියන්න බෑ කවුරු හරි උදව්වක් වශයෙන්. 48 මම පැහැදිලි කරලා දෙනවා වගේ කාට හරි පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඕනම් මේක භාවිතා කරන්නත් පුළුවන් බෝඩ් එක. මේක අඳින්නත් පුළුවන් ස්ක්‍රීන් එකේ නේ ඔය කට්ටිය. ස්ක්‍රීන් එකේ අඳින්නත් පුළුවන්. කියන්න බලන්න කවුරු හරි. ටක් ගාලා. පැන හරි කියන්න ටක් ගාලා. එතකොට ඔය කට්ටියට නම් මේක වාසිය නැත්තම් මේක අපිට එපා වෙනවා වැඩි. හරි කවුරු හරි කියන්නේ. මම කියන්නකො. ඊළක්ෂි කියන්න බලන්න. මේකෙදි ආරම්භයේ දුන්නට ආතතියක් තියෙනවා. ඔව්. 6යි නිව්ටන් ආතතියක්. මේ නිව්ටන් ආතතියක් තියෙනවා. ඊට පස්සේ 0.2 එතනින් ආතතිය පුළුස්සපුවම එතන ආතතියපත් වෙනවා නිව්ටන් 4කට. එතකොට එතන බල වෙනස 6.4 2n කියලා ගත්ත හැකි. ඒකට F සමානයි මේ දක්වන උත්තරය ගන්න පුළුවන්. ඔව් එයා කියන එක හරි. එයා කියන්නේ මෙහෙමයි. මෙතන දැන් ඇත්තටම මේකෙදී මෙයා කියන කතාව අනුව දැන් මේක පිළිස්සුව ගමන් මේකේ සමතුලිතතාව බිඳෙනවනේ. බිඳිලා මේක තොරණ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සමතුලිතතාව බිඳෙන සම්ප්‍රයුක්ත බලය මොකක්ද කියලා හොයාගත්තාම හරි. එතකොට මේ කියන්නේ 0.4 මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය. දැන් බලමුකෝ අපි බල ටික බලමුකෝ දැන්. දැන් මේ 0.4 මත හරි පරිස්සමෙන් ගන්න. 0.4 මත දුන්නෙන් ඇති කරන උඩට බලයක්. ඒකයි යා කිව්වේ ආතති බලයක් ඇති කරනවා කියලා. දුන්න ඉතින් ලක්කල එක කොච්චරද? දැන් මේකේ බර 4යි නිව්ටන් සහ මේකේ බර 2යි නිව්ටන්. මේ දෙකම දරාගන්නේ මේ ආතතියෙන් ඇති කරන බලයෙන්. ඒ කියන්නේ මේක 6යි නිව්ටන් කියලා එයා කිව්වා. ඉලක්ෂ කියන කතාව හරි. ඒක 6යි නිව්ටන් වෙනවා. 6යි නිව්ටන් වෙනවා. දැන් මෙන්න මේ නූල පිලිස්සුව ගමන් ඔය 2යි නිව්ටන් කියන එක නැති වෙනවා. 2යි නිව්ටන් කියන එක නැති වෙනවා. මේකේ බර නැති වෙනවා. හැබැයි ඒකේ බර නැති වුණාට මේ 4යි නිව්ටන් කියන එක මෙයාගේ ස්කන්ධයෙන් ඇති කරන බර තියෙනවා. ඒ නිසා දැන් මම ඇන්දොත් එහෙම 0.4 කිලෝග්‍රෑම් කියන ස්කන්ධේ නූල පිලිස්සුවාට පස්සේ මෙන්න 0.4 කිලෝග්‍රෑම් කියන ස්කන්ධේ නූල පිලිස්සුව ගමන් අර උඩට තියෙන 6 තියෙනවා. ඒ මොහොතේම තියෙනවනේ එක පාට නැති වෙන්නේ නැහැ. ඒක තියෙනවා 6 නිව්ටන්. ඇයි එක පාට නැති වෙන්නේ නැත්තේ? දුන්න ඇදිලානේ තියෙන්නේ. දුන්න ඇදිලානේ තියෙන්නේ. අරක පිලිස්සුව ගමන් දුන්න ඒකට අදාළ බර නැති වුන නිසා ඇකිලෙන්නේ නැහැනේ. ඇකිලෙන්නේ පස්සේ. ඒ නිසා මෙතන දුන්නක් තිබ්බොත් තමයි මේ කතාව වෙන්නේ. එහෙනම් තන්තුවක් තිබ්බොත් එහෙම නෙමෙයි. හරිද? ඒතර දුන්නක් තිබ්බ කාරණෙත් එක්ක දුන්නක් තිබීමත් එක්ක ටක් ගාලා අපිට තේරෙනවා මේක ඇදිලානේ දැන්ටම තියෙන්නේ. ඒකත් එක්ක තමයි තන්තුවක් තිබ්බත් එහෙම තමයි ගන්න වෙන්නේ අපිට. තන්තුවකින් එල්ලලා යටත් අය තිබ්බොත් එහෙම. ඔව්.
නෑ එහෙම ගන්න බෑ අපිට. ඒ අවස්ථාව ටිකක් වෙනස් වෙනවා. එතකොට මේ තන්තුවක්කින් ඇතිවන තොරණ කියන එක ටිකක් ඒක සංකීර්ණ කතාවක් වෙනවා. මෙතනදී අර ඒක අපස්සේ කතා කරමු හිමීට ඕන. මෙතන විතතියක් එක්ක තියෙන නිසා මේක ඇදිලා නැති වෙන්නේ. ඒ ඇදිලා තියෙන එකත් එක්ක මේ 6 එහෙම එකපාරට නැති වෙන්නේ නෑ නේ. ඒක නැති කරගන්න තමයි දැන් යන්නේ ඉස්සරහට. මෙතන තියෙනවා 4ක්. එයා කියන එක හරි. මෙතන බර තියෙනවා 4ක් නිව්ටන්. ඒක නැති වෙන්නේ නෑ. දැන් මෙයා කියන්නේ මේකේ තොරණේ හොයන්න ඕන නිසා උඩට F සමානයි m දාන්න කියලා නේ. 6 කියන 4 සමානයි 0.4 වරක් A කියලා අපිට ගත්ත හැකි එක. ඒක හරි. එයා කියන එක හරි. ඒ නිසා ඒ ගැටලුවක් නෑ. ඊළඟට 49ත් අපිට ටක් ගාලා කියන්න බලන්න අරවින්ද කියන්න බලන්න 49. අරවින්ද දැන් ගොඩක් උත්තර කිව්වා. අරවින්ද මොකද කියන්නේ 49? එයාට උදව් දෙන්න කවුරු හරි අප්පා. නැතර ආණි හත් දෙනා කැඳහලි වෙනවා. ඒ ළමයා කියන කලින් කවුරු හරි කිව්වත් කමක් නැහැ පැනලා. මෙතන අපි කැපී පේනවා නේද? අපි එහෙම හොඳද කී ඉන්න එපා. කවුරු හරි මේ පන්ති ඇදයි යන්න එපා. ඉතින් ආණි හත් දෙනා කැඳහලි වගේ එක්කෙනෙක්වත් කියන්නේ නැත්තම් පන්ති ඇදන් යන්න බැරිනවා. අන්තිමට ආණි හත් දෙනාගේ එක්කෙකුටවත් කන්න හම්බුන්නේ නැහැ. කැඳ නැහැ. අනුරුද්ධ හරි කියන්නේ අනුරාධ නේ. අනුරාධ කියන්නකො බලන්න කවුරු හරි. මොකක්ද ඒකට අදාළ සිද්ධාන්ත? සර් විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය විභව අනුක්‍රමණයේ ඍණාගයට සමාන වෙනවනේ. ආන් හරි. මට ඇති හරියට හරි. හොඳයි. බොහොම හොඳයි. එයා කියන එක හරි. E සමානයි. එයා කියන එක හරි. ඍණ V බෙදීම D. මට එච්චරයි ඕනේ. හොඳටම හොඳයි. ඉතින් ආන් එහෙම ටක් ගාලා කවුරු හරි කිව්වනම් වැඩි ලේසි. එයා කියන එක හරි. E සමානයි ඍණ V බෙදීම D. විභව අනුක්‍රමණයේ ඍණාගයටලු එයා කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව සමාන වෙන්නේ. නිසා V මෙන්න මේ පස්තාරයේ අනුක්‍රමණය තමයි V බෙදීම D කියලා කියන්නේ. අනුක්‍රමණයේ ඍණාගය. දැන්ටම තේරෙනවා මේ අනුක්‍රමණය නියතයක්. ඒ වගේම අනුක්‍රමණයේ ඍණාගයක්. එහෙනම් ඍණයි මේ අනුක්‍රමණයේ ඍණයි ඒ ඍණට මේ ඍණත් එකතු වුණාම ධන වෙනවා. එහෙනම් E ධනාගයක්. E ධන නියතගයක්. මේ දිගටම එකම අනුක්‍රමණය තියෙන. ඒ නිසා උත්තරේ 3. උත්තරේ 3 ඒක ඩොංගල් එනවා නේද? උත්තරේ 3 එන්නේ. හරි. ඒක පැහැදිලි. 50 වෙනි ගැටලුව මම කියලා දෙන්නම් ඔකට හදන ආකාරය 50 පොඩ්ඩක් බලන්න 50 ගත්තාම තීර කට්ටිය තින්න නිසා 50 හරි සරල කතාවක් ඒකෙත් තියෙන්නේ දැන් රූපේ නැති ආකාරයට වෘත්තාකාර සන්නයක පුඩු දෙකක් එකිනෙකට ලම්බකව තබා ඇත සිරස්ව තබා ඇති පුඩුවේ ආරය සිම්පල් ආර් මේ සිරස්ව තියෙන එක ඊට පස්සේ අනිත් එක 3යි ආර් පොදු කේන්ද්‍රයේ තිබෙන ඕවල් චුම්බ ශ්‍රාවක ගණත්වය ටක් ගාලා කවුරු කියනවාද මෙතන මේ සන්නායක පුඩුවක අයි ධාරාවක් යද්දි කේන්ද්‍රයේ තියෙන චුම්බ ශ්‍රාවක ඝනත්වය සඳහා සූත්‍රය ගිය සතියේත් අපි කතා කරගත්තා කවුරු කියන ටක් ගාලා එක්කෙනෙක් අපි μ0 i බෙදීම 4i 5i r හරියට ඔව් μ0 බෙදීම 4i 5 25i බෙදීම r කියලා යා කියනවා 25i බෙදීම r කියන එක යා කියන එක හරි එතකොට වට ගාන n වලින් ඕන වැඩි කරලා ගත්තා. ඒකට මෙතන අපිට මේක සුළු කරගත්ත හැකි. මෙතන දාලා μ0 බෙදීම 2යි i බෙදීම r කියලා දාගත්ත හැකි නේද? මතක තියාගන්න අර වගේ මතක තියාගත්ත හැකි. දැන් b සමානයි μ0 බෙදීම μ0 i බෙදීම 2යි r කියලා ගත්ත හැකිනේ. 2යි r කියලා ගත්ත හැකි එක හරි නේද එතන? දැන් ඊළඟට තේරුම් ගන්න දැන් මුලින්ම මම ගන්නම් මෙන්න මේ සිරස් එක ගැන හිතන්න. සිරස් එක ගත්තාම සිරස් කම්බිය ඒකෙන් ඇති කරන චුම්බ ශ්‍රාවක ඝනත්වය ඇති වෙන්නේ කොහාටද? අපි දන්නවා මාපට ඇඟිල්ල යොමු කෙරුවොත් එහෙම ධාරාවි දිශාවට අපිට එනවා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. ඔකට බලන්න ධාරාව යන යටට මේකේ රූප සටහන. යටට නම් මේක කැරකෙන්නේ වලලු ආකාරයට ඇති වෙද්දි කැරකෙන්නේ මෙන්න මේ මෙහෙම මම ඇන්දොත් එහෙම මෙන්න මෙහෙම වලලු ආකාරයට ඇති වෙනවා. නොහොමනේ ඔය කරලා තියෙන අපි සිලබස් එක. අපි මේ තියෙන නෝට් එක. නොහොමනේ වලලු ආකාරනේ. එතකොට ඒ වලල්ල ඉන්නේ මෙහෙන් මෙහාට ගිහිල්ලා ඇතුලෙන් තමයි එළියට එන්නේ. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ තියෙන මෙන්න මෙහෙම මම ඇන්දොත් එහෙම මෙතන ඔය ඕලක්ෂයෙන් මෙහාට තියෙන චුම්බක ක්ෂේත්‍රය. බලන්න හරිද කියලා? හරියට හරි. ඔන්න ඔය චුම්බක ශ්‍රාවක ඝනත්වයේ අගේ දැන් ලියන්න පුළුවන්. μ0 බෙදීම 2යි i ධාරාව
අරේ කීයද සිරස්වති පුඩුවේ අරේ R කියලාම දීලා තියෙනවා. එතකොට mu not I බෙදීම 2i R කියලා ලියන්න පුළුවන්. ඒක හරිනේ. ඒක තමයි මේ පැත්තේ තියෙන චුම්බක ශ්‍රාවක ඝනත්වය මම ඒක ලියන්න ඕන B1යි කියලා. B1. ඒක හරි නේද? ඒක හරි. ඒක ඔයගොල්ලෝ බලන්න මේ වීඩියෝ එක. දැන් තිරස්ව තියෙන එක්කෙනා කියන චුම්බක ශ්‍රාවක ඝනත්වය කොහටද තියෙන්නේ? ධාරාව යන්නේ මෙහාටනේ. ධාරාව යන්නේ ඔහොම. එහෙනම් අපි ධාරාව පැත්තට මාපනය කියලා ගත්තොත් එහෙම චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මෙන්න මෙහෙම ගිහිල්ලා මේ පුඩුවෙන් උඩට තියෙන්නේ. පුඩුවෙන් උඩට තියෙන. ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා පුඩුවෙන් උඩට. ඒ කියන්නේ චුම්බක ශ්‍රාවක ඝනත්වයේ තියෙන්නේ මේ දිශාවට සිරස්ව ඉහළට. හරියටම අරකට අංශක 90කි. පැහැදිලිද? ඒක තේරෙන්නේ නැත්නම් මට කියන්න. ඒතකොට ඒක B2 කියලා ලියන්න පුළුවන්. එතන වැඩි තියෙන B2 යාගේ mu not බෙදීම 2යි I බෙදීම R කියන එක දීලා තියෙනවා අරය. මට අමාරුයි මෙතන නේද 4යි. ආධාරාවත් 4යි I ධාරාවක් අරය 3යි R කියලා ගත්තා ඒක. හරියට මට කොහොම අමාරුයි මම ලියන්නේ. හරි දැන් අපිට අවශ්‍ය කරන්නේ සම්ප්‍රයුක්තය මෙන්න මේක ලම්බක බල දෙකක් තියෙනවා. බලනේ ඇත්තටම. දෛශිකනේ. ලම්බක දෛශික දෙකක් තියෙනවා. ඒතකොට මේ දෙකේ සම්ප්‍රයුක්තය කියන්නේ මේකේ වර්ගය දාන මේකේ වර්ගයේ වර්ගමූලය. පැහැදිලිද? හරි. වර්ග දෙකේ වර්ගමූලය. ඒතකොට එනවා උත්තරේ මම හිතන්නේ 5යි mu not I බෙදීම 6යි R කියලා කාරණා. මෙන්න මේක එනවා උත්තරේ. හරි නේද? ඒක හරි. ඊළඟට 51 කවුරු හරි ළමෙක් ඉදිරිපත් වෙලා කියන්නකො 51ට උත්තරේ. ඒ ටයිප් වලින් කියන්න 51. 4. අර සචින් කියනවා 4 කියලා. සචින් මොකද්ද ඔයාලට කියලා කාටද පැහැදිලි කරලා දුන්නොත් එහෙම එක ටක් ගාලා මේ ආරෝපණයක් මත ඇතිවන විද්‍යුත් විකර්ෂණ බල දෙකේම සමානයි. ඔව් එච්චරයි. ඔව් ඒක කිව්වනම් හරි ඉතින් නේද? ඔයා කියන එක හරි. ඒක තමයි මෙතන පොයින්ට් එක. ඒක තමයි අපිව නොමග යවන්නත් හදන්නේ. එක් ගෝලයකට ධන කිව්ව ආරෝපණයත් අතර අනෙක් ගෝලෙ ධන දෙකයි කියුනේ. ඒතකොට අපි දන්නවා මෙහෙම ආරම්භයේදී ඔහොම තියෙනවා ගෝල දෙක එකට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ධන දෙකයි කියු සහ ධන කියු සහ ධන දෙකයි කියු දුන්නාම මේ දෙන්න මත ක්‍රියා කරන්නේ සමාන ප්‍රතිවිරුද්ධ බල. එතකොට මෙයා මත බලයක් තියෙනවා මෙයා මත බලයක් තියෙනවා. එහෙමනේ. එතකොට මෙන්න මේකෙදි එක සමාන ස්කන්ධයෙන් යුත් කුඩා ගෝල දෙකක්. ඔන්න ඔතන ඊළඟ පොයින්ට් එක තියෙනවා. එතකොට ස්කන්ධ දෙක සමානයි. පැහැදිලිද? ස්කන්ධ දෙක සමානයි. දැන් අපි දන්නවා මෙහෙමනේ මේව ආනතිය සකස් වෙන්නේ. එතකොට ආතතිය T සම්බන්ධ කරගත්තාම මෙහෙම මේ පැත්තට ඇති කරන බලය සහ මේ පැත්තට ඇති කරන බල සමානයි. එහෙනම් මෙතනදී මේ ආතතිය මෙයාගේ T මෙයාගේ ආතතිය අපි T මේක උනා T1යි කියලා ගමු මේක T2යි කියලා ගමුකෝ. අපි තුමා ආතතිය අසමානයි කියලා. දැන් ආතතිය අසමාන වෙන්නේ නැහැ කියන එක අපිට මුලින්ම තේරෙන්න ඕනේ. මොකද මෙතන බර තියෙනවා පල්ලෙහාට mg මෙයාගෙත් ඒ බරමයි තියෙන්නේ mg මයි. පැහැදිලිද? ඒකට කියනවා එක හා සමාන හැමතින්ම එක හා සමාන සහැල්ලුවෙන් තන්ත්‍ර ආධාරයේ එක හා සමාන ස්කන්ධයෙන් යුත් කුඩා ගෝල දෙකකට එල්ලලා තියෙන කියලා කාරණා. එතකොට මේකේ මෙන්න මෙතන මේ ආනතිය T1 එකයි කියලා ඔකට හිතලා ගත්තත් ඔකට තේරෙනවා T1 cos θ mg ට සමාන වෙන්න ඕනි. T1 sin θ එක මේ බලයට සමාන වෙන්න ඕනි. ඒතකොට එහා පැත්තේ ගත්තහමත් ඒ හුටපටේමයි. හරිද? මොකද T2 මේක T2 කියලා ගත්තොත් එහෙම mg ට සමාන වෙන්න ඕනි cos θ sin θ එකම බලයට. ඒ කියන්නේ එහෙනම් අනිවාර්යෙන්ම සම්මිතිය පිහිටන. සම්මිතිය පිහිටන. සාරය කිව්වගේ බර සමානයි ඒ වගේම එකම බලයන් තමයි විකර්ෂණ බල ක්‍රියා කරන්නේ. ඒ නිසා අපිට පැහැදිලි මෙතන T1 සහ T2 කියලා කෝණ දෙකක් තියෙන්න බෑ කියන කාරණේ. T1 T2 සමාන. පැහැදිලිද? එහෙනම් සිත සමග සාධන කෝණ සමාන. ඒක හරි. 51ට උත්තරේ 4. ඒක හොඳට හිතන්න ගැටලුවක් තිබ්බොත් නැවත මගෙන් අහන්න. 51 52 සිලබස් එකේ නැති එකක් තියෙන්නේ. මම හිතන්නේ අපේ එක ළමයෙක් ඇහුවා ඒක අහලා තිබ්බා කලින් මට අද 52 ඉස්සර තිබ්බා. තෙත්වියලි බල්බ උෂ්ණතමාන පාටම් කියන ඔය තෙත්වියලි හදන ආකාරය අපි දන්නවා. අපිට ඔය කරලා තියෙනවා. මේ කියන්නේ ඔය තෙත පුළුන් වල එක උෂ්ණතමානයක් ගිල්ලලා තියෙනවා.
තව උෂ්ණතමානයක් වෙනම තියෙනවා. මේ ආර්ද්‍රතාවය මැනගන්න තියෙන ක්‍රමයක් ඉස්සෙල් ලැබ් එකේ ඒව තිබ්බා. දැන් ඒව නැහැ සිලබස් එකේ නිසා උත්තරේ 52කට අපිට අවශ්‍ය නැහැ ගන්න. මට කියලා දෙන්න පුළුවන්. නමුත් ඔය ගැටයක් නැහැ නේ ඉතින්. අපි 53ට ගියොත් එහෙම මොකද කියන්නේ? 53 කවුරු හරි කියන්නේ ටක් ගාලා හදන ආකාරය පොඩ්ඩක් උඩින් පල්ලේ ගියොත් මම උදව් කරන්න. 53 ඔයාලා බලාගන්න ඇතිනේ මේව. 53 ඉදිරිපත් වෙන්න ටක් ගාලා කවුරු හරි. පාරමී ඉන්නවා, ප්‍රගීත් ඉන්නවා, රුමේෂි, රුවන්ති, අමාලි, තුලනී, අනුරාධා, අනුරාධා වයි අනුරාධා, කිත්මිනි නම් අමාරුයි, තිරුණි, කිත්මිනිලාට පුළුවන් නම් කිත්මිනි උත්සාහ කරන්න. දැන් මේ මං කියන්නේ මේ සිග්නල් හොඳයිද දන්නේ නැද්ද? කාවින්දි, ලක්මාලි ඉන්නවා, ඒකට යන්න බැරි ඇති පස්ත ඇති, මලීෂා, මාලින්දි, නෙත්මිනි, පාරමී කවුරු හරි කමක් නැහැ ටක් ගාලා කියන්න. ප්‍රගීත්, සෙව්මිනි, සචිනි ටක් ගාලා. උත්තරේ 4. ඔව් මාලින්දි 4 උත්තරේ කොහොමද ඔයා ගත්තේ? මේක බොයිල් නියමයේ පිළිපදිනවා. එතකොට පරිමාව අඩු කරනකොට EV නියමයක් වෙනවා. ඔව් මුල් ටිකේදී නේද? ඔව් ඔව්. ඔව් එතකොට යම් තැනකදී සංතෘප්ත වෙනවා. ඔව් අසන්තෘප්ත වාෂ්පය යම් තැනකදී සංතෘප්ත වෙනවා. ඔව්. එතකොට ඔව් එතකොට ඒක වෙනම ගන්න ඕනේ. මෙයා කියන එක හරි. හරි. මම එතනින් එහාට උදව්වක් දෙන්නම්. හරි. මොකද එයාට මේක අඳින්න බෑනේ මෙතන. හරි. මම එයා කියන තර්කය හරියට හරි. දැන් මෙතන අපි මේක තේරුම් ගමු. මෙතනදී කියන්නේ වාතය සහ අසන්තුෂ්ත වාෂ්ප මිශ්‍රණයක් කියලා. දැන් අපි ඇදලා තියෙන්නේ ඇත්තටම මේ වාතය නම් ඒ කියන්නේ වාතයට වෙනම ඇදලා තියෙනවා. ඔය බොයිල් නෙමෙයි, චාස් නෙමෙයි අපි එහෙම ඇඳා. සන්තුෂ්ත අසන්තුෂ්ත කියන කතන්දරේ වාෂ්පයකට වෙනම ඇඳ. දැන් මෙතන හුටපටේ තියෙන මේ දෙකම එකට දාලා තියෙනවා. එහෙමව අපි ඇන්නේ නැහැ පුතේ. හරිද? එහෙමව අපි ඇන්නේ නැහැනේ. එහෙමව අපි ඇන්නෙම නැහැ. ඒක මතක තියාගන්න. කවුරු හරි ඇන්දා නම් මට කියන්න. එහෙම මම සිලබස් මම නම් ඇන්දේ නැහැ තියරි වල. මෙතන කතන්දරේ වෙනස්. ඒ කියන්නේ දැන් මෙතනදී වාතය සහ අසන්තුෂ්ත වාතය දෙකම තියෙනවා. මේ බලන්නකෝ දැන් මෙහෙම සාම්පලයක් ගත්තාම වාතය කියන එක තියෙනවා. මේ වාතය හැසිරෙන්නේ මොන පරිමා වෙනස් කිරීමක් ගත්තත් බොයිල් නීමේ චාස් නීමේ පිළිපැදගෙන හැසිරෙන්නේ. හැබැයි මෙතන ඊට අමතරව තියෙන අසන්තුෂ්ත මේ වාෂ්පයකුත් අසන්තුෂ්ත වාෂ්පයකුත් තියෙනවා. දැන් මම ඒක ඇඳුත් එහෙම ඔය අතර මෙන්න මේ රතු පැහැටින් මම තිත්තියන්නේ. ඔන්න අසන්තුෂ්ත වාෂ්පය. ඔන්න තියෙනවා. දැන් ඔය දෙන්නගෙම එකතුව තමයි මුළු පීඩනය කියලා කියන්නේ. ඔය දෙන්නගෙම එකතුව තමයි මුළු පීඩනය කියලා කියන්නේ. එහෙනම් මම ගත්තොත් එහෙම මුළු පීඩනය කියලා කියන්නේ P කියන එක ලිව්වොත් එහෙම P සමාන වෙන්නේ. හරිද? මෙහෙම ඇඳාම පේන්නේ නැහැ. නිල් පාටින්ම ගන්නවා. මුළු පීඩනයේ P කියන සමාන වෙන්නේ. තප්පරයක් ඉන්න. අපෙන් අහන්නේ PV ගුණිතය. මුළු පීඩනය කියලා කියන්නේ එතකොට මම අඳින්නම් මුළු පීඩනය කියලා කියන්නේ අර වාතයේ පීඩනය. මම ඒක P1 කියලා ගන්නම් කොහොමද? වාතයේ පීඩනය P1යි. සහ ඒකට එකතු කරන්න ඕනේ අසන්තුෂ්ත වාෂ්ප පීඩනය. ඒක මම ගන්නම් අපි ගමුකෝ ඒක P2යි කියලා ඕන. මේ P2 කියලා කියන්නේ අසන්තුෂ්ත වාතය. අසන්තුෂ්ත වාෂ්පය. අසන්තෘප්ත වාෂ්පය. P1 කියලා කියන්නේ වාතය. ඔන්න වාතය. හරි. දැන් මුලදී පරිමාව අපි දන්නවා අඩු කරගෙන යද්දී යම් තැනක තමයි මේක සන්තුෂ්ත වෙන්නේ. ඒ කියන්නේ වාෂ්පය කියන එක විතරක් සන්තුෂ්ත වෙනවා. එහෙම සන්තුෂ්ත කරන වාතය හැසිරෙන්නේ බොයිල් නීම චාස් නීමේ අනුකූලව. ඒ කියන්නේ ඒක PV සමාන නියතයක් ආකාරයට. හරිද? එහෙනම් පරිමාවයේ වැඩි අගයන් තියෙද්දී දෙන්නම ඒ කියන්නේ තවමත් අසන්තුෂ්ත වාෂ්පය සන්තුෂ්ත වෙලා නැහැ. පරිමාවයේ වැඩි අගයන් සඳහා දෙන්නම PV ගුණිතේ නියතයක් ආකාරයට පිළිපදිනවා. එතකොට මේ දෙන්නම එකම වායුවක් කියලා ගත්ත හැකි. දෙන්නම මේ පරිපූර්ණ වායුවක් කියලා උනා ගත්ත හැකි. ඒ කියන්නේ අර බොයිල් නීමේ චාස් නීමේ පිළිපදිනවා. එහෙනම් PV සමාන නියතයක්. ඒ කියන්නේ වැඩි පරිමා සඳහා. එහෙනම් මෙන්න මේ කොටස අපිට හරි. මෙන්න මේක බලන්නකො මේක හරි. එතකොට මේකෙත් ඒ කතාව පේනවා මේ. මේකෙත් ඒ කතාව පේනවා.
වැඩි පරිමාව සඳහා. මම කියන එක තේරෙන්නේ නැතිනේ. දැන් මොන පරිමාව අඩු කරගෙන යනවා. දැන් අපි මේ පැත්තට හිතන්නේ graph එක. මේ පැත්තට හිතන්නේ graph එක. මේ පැත්තට හිතනවා. අර පැත්තට හිතුවත් කමක් නැහැ. ඒක ඊට වඩා මේක ලේසි ඉතින්. ඕව ඔලුවට දාගන්න graph එක පැති දෙකෙන් එන්න පුළුවන්. ඒව හිතාගන්න එක විදිහටම හිතන්න ඕනේ නැහැ. අපි මේ පැත්තෙන් හිතුවා දැන් ඔය මම ඇන්දා ගිය සතියේ මතක ඇති මේ සාපේක්ෂාර්ථාවය සහ නිරපේක්ෂාර්ථාවය උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ආකාරය. ඉතින් ඒ වගේම පැහැදිලි කරගත්තා තුෂාරාංකයේ පොයින්ට් එකෙන් දෙපැත්ත හිතනවා. එහෙම තමයි අපි මනස කලබල නැහැ කියලා අපි මනස නිකන් මේ භාවනා කළා වගේ අමුතු තැම්පත් කරගන්න කිව්වොත් එහෙම අපිට මේ මම භාවනා කළා වගේ නිකන් අමුතු තැම්පත් කිරීම කිව්වොත් එහෙම අපිට දේවල් හිතෙන්නේ නැහැ. එහෙම එපා ටිකක් අර ඇක්ටිව් වෙන්න ඕනේ මනස. පැහැදිලි ඇක්ටිව් වෙන්නත් ඕනේ. ඒතකොට මෙතන ඒක හරි. දැන් ඊළඟට වැඩේ තියෙන්නේ එතනින් පස්සේනේ. එතනින් පස්සේ මේ P1 කියන එක සාමාන්‍ය අර PV ගුණිතේ නියතක ආකාරයට වැඩ කරනවා. නමුත් මේ P2 අසන්තුෂ්ත කියන කතන්දරේ වෙනස් වෙනවා. පැහැදිලිද? ඒ නිසා එතනින් දැන් PV ගුණිතය හදාගන්න මම මෙහෙම කරන්නම් දැන් මම ගත්තොත් එහෙම මුළු පීඩනය කියලා කියන්නේ P1 V1 කියන එක. එතකොට මුළු පීඩනය මම හදාගත්තොත් එහෙම මෙතන P1 මුළු පීඩනයේ P කියන එක ගත්තොත් මුළු පීඩනය කියලා කියන්නේ P1 ධන P2 කියලා මම දාගන්නම් මේ P1 ධන P2. මොන බලන්න P1 ධන P2. පැහැදිලිද? හරි. මම දැන් මේ මුළු එකම V වලින් වැඩි කරගෙන යනවා P1 V ගුණිතය හදාගත්ත හැකි මට. එතකොට එහෙනම් PV කියන එකනේ අපිට ඔය පස්තරේ තියෙන PV කියන එක ගත්තාම එනවා එතකොට P1 V කියලා එනවා මෙතන ධන P2 V කියලා එනවා. ඔන්න බලන්න හොඳට අහගන්න. P2 V කියලා එනවා. දැන් ඔයකට තේරෙනවද කියලා බලන්න. P1 කියලා කියන්නේ වාතයනේ. එතකොට පරිමාව දැන් මෙතනින් පස්සේ අඩු කෙරුවහම වාතය අසන්තුෂ්ත විදිහට මේ වාතය සාමාන්‍ය වායු වගේ හැසිරෙනවා බොයිලිමේ චාල්සි. මේ කියන්නේ මේ ගුණිතේ නියතයක් කොහොමද? මේ ගුණිතේ නියතයක්. මේ ගුණිතේ නියතයක්. දැන් අපිට අවශ්‍ය කරන්නේ පරිමාව ඉදිරියේ එහෙනම් PV ගුණිතේ පස්තර ගත. ඒ කියන්නේ ඇත්තටම මෙන්න මේ පරිමාව ඉදිරියේ මේක පස්තර ගත කරන්නේ. ඕකනේ තියෙන්නේ. ඒ කියන්නේ ගත්තාම ගෙලින්ම මේක y අක්ෂයට තියෙන්නේ. y අක්ෂයට මේක m ට ගත්ත හැකි P2 කියන එක. P2 නේද? P2 V x අක්ෂයට මේක නියතයක් වෙනවා. C නියතයක්. දැන් බලන්න ඔය කතන්දරේ. හරි නේද ඒක? හරි නේද? පස්වාරි ගත්තාම ඔව් ඒක හරි. මම වැඩි කරා P1 V P2 V කියන කතන්දරේ. කොහොමද ගත්තේ? එතකොට අපිට මේක පේනවා y සමාන ms යන c ආකාරයේ. එතනින් පස්සේ අර මුල් අක්ෂරය යන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ කීයද? 4 උත්තරේ. පැහැදිලිද? 4 උත්තරේ. ඉතින් ඒ විදිහට අපිට ඒක හදාගන්න පුළුවන්. හරි නේද? එහෙනම් ඒක පැහැදිලි. ගැටලුවක් තියෙනවද බලන්න එතන. මම හරියට හදාගත්ත PV හරි. හරි. එතන තේරෙන්නේ නැතුව නැවත මම ඕන ලියන්නම්. මට ඒක අමාරුයි මෙතන ගන්න. PV අපිට සමීකරණේ PV සමානයි P1V. මෙතන තේරුම් ගන්න P1V කියන්නේ නියතයක්. ධන P2V කියලා ආවා. මම මේක හදාගත්තොත් P කියලා කියන අර වාතයට. මේක හදාගත්තොත් PV සමානයි P2 වරක් V කියලා හදාගන්නවා. ධන P1V කියන එක. ඒතර P1V කියලා කියන්නේ නියතයක්. ඒක සාමාන්‍ය වාතයේ නියතයක්. ධන පරිමාව x අක්ෂයට ගන්නවා. P2 කියලා කියන්නේ අසන්තුෂ්ත වාෂ්පය සන්තුෂ්ත වෙලා. ඒක සන්තුෂ්ත වාෂ්පීනේ එතකොට. ඒ උෂ්ණත්වයට අදාළව සන්තුෂ්ත වාෂ්පීනේ එක නියතයක්. P2 නියතයක් කියලා තේරෙනව නේද? පරිමාව මෙතනින් පස්සේ අඩු කරද්දී සන්තුෂ්ත වාෂ්ප පීඩනයේ නියතයක්. P2 නියතයක්. සන්තුෂ්ත වාෂ්ප පීඩනයේ නියතයක්. ඒ නිසා මෙතන ඉන්නේ මේ කාරණේ. ඒක හරි. ඒක හරි. අපි 54ත් හදලා තියෙනවා තියරි නෝට් එකේ. මම ඒක අවශ්‍ය නම් මට පස්සේ කියන්න නැවත හදන්න. 54 මම තියරි නෝට් එකේ ගොඩාක් දිගට කෙරුවා. 55 නෑ සිලබස් එකේ. 55 අයින් කරගන්න. අර අහලා තිබ්බනේ අපි කෙනෙක් නේද? 55 අයින් කරගන්න. 56 ඒක සරල ගැටලුවක්. ඒක හදන්න පුළුවන්ද බලන්න කවුරු ටක් ගාලා කියන්න 56 හදන ආකාරය. 56
ටග්ගල කියන්න බලන්න. කවුරු හරි ඉදිරිපත් වෙන්න. පනස්හය. ඉරුණි කාවින්දික් පාරමී කවුරු හරි කලින් කිව්ව කෙනෙක් හරි කමක් නැහැ. ඒක ඉක්මනින් ඉදිරිපත් වෙන්න නැත්නම් අපිට වෙලා ගන්න එකයි වෙන්නේ ඒකයි. 56. ලැජ්ජ වෙන්න එපා අපි ඉන්නේ. කියන්න කවුරු හරි. නැත්නම් කවුරු හරි මම කියන්නද? ඒක හදන්නේ මෙහෙමයි. මේක හරි සරල ගැටලුවක්. මේකෙදි අපි ගහන්නේ x සමාන 0 x සමාන r යන ලක්ෂ හින්දි පිළිවෙලින් ධන q සහ ඍණ q තියෙනවනේ. එතකොට මේකෙදි x එක්ක විභවය වෙනස් වෙන ආකාරය. මේක දැක්කම තේරෙනවා මේ මැද හරි මෙතන මැද විභවය හරිය නෙමෙයි. මැද විභවය කීයද වෙන්න ඕන? මොකද මැද විභවය ඇති කරනවා මේ දෙන්න. ධන විභවයක් ඇති කරනවා ධන ආරෝපණය. එතකොට 1 1 4 එප්සයිලන් q බෙදීම r බෙදීම දෙකනේ එතන විභවය. මෙන්න මේ ධන එක්කෙනා මෙතන ඇති කරන විභවය. ඍණ ආදය එතන ඇති කරන විභවය ඍණ. එනකට ඍණ 1 4 5 එප්සයිලන් q බෙදීම r බෙදීම දෙක එතන නේද? එතකොට එහෙනම් විභවය බිඳුවනේ. එහෙනම් මෙතන විභවය බිඳුව වෙන්න ඕනේ. ඒ කියන්නේ එක උත්තරේ එක වෙන්න පුළුවන්. එකේ මේ බිඳුව තියෙනවා. දෙක වෙන්න පුළුවන්. තුන වෙන්න බෑ. හතර වෙන්න පුළුවන්. පහ වෙන්න පුළුවන්. අපි තුන්වෙනි එක අයින් කරුවටක් ගන්න. ඊළඟට ඔකට තේරුම් ගන්න ඕනේ ඉතින් මෙතනින් වම් පැත්තේ එහෙනම් ධන විභවය තමයි වැඩි. මෙතනින් දකුණු පැත්තේ ඍණ විභවය වැඩි. ඒක හරියට ගත්තහම හිතන්නකෝ පෘථුවිය ඉඳලා හඳට යනවා කියලා රොකට් එකක්. පෘථුවිය සහ හඳේ ගුරුත්වාකර්ෂණ බල එකට කැපිලා යන තැනක් තියෙනවා ඔය අතර මැද. හරි මැද නෙමෙයි. මොකද හඳේ ස්කන්ධය පෘථිවි ස්කන්ධයට වඩා අඩු නිසා පෘථුවියේ ඉඳලා හඳට ටිකක් ආසන්න වෙන තැනක තියෙනවා ගුරුත්වාකර්ෂණ බල. මේ දෙන්න ඇති කරන ගුරුත්වාකර්ෂණ බල රොකට් එක මත බිඳු වෙන තැන. ඔන්න ඔතෙන්ද අපිට රොකට් එක යවුවාම කිසි ගින්නක් නැහැ. දැන් අපි හිතමු පෘථුවියේ ඉඳලා හඳට රොකට් එකක් යවන්නේ. හරිද? අපිට එහෙනම් පෘථුවියේ ඉඳලා අර උදාසීන ලක්ෂ්‍ය කියලා අපි ඒකට කියන්නේ. උදාසීන ලක්ෂ්‍යයට රොකට් එක යවලා තව පොඩ්ඩක් යවුවොත් එහෙම. හරි. මොකද එතනින් එහාට හඳේ ගුරුත්වාකර්ෂණය තමයි ප්‍රබල. එතනින් මෙහාට පෘථුවිය. එහෙනම් මේ උදාසීන ලක්ෂ්‍යයට ගියොත් ඇති අපිට යන්තමින් අවස්ථාව එතෙන්ද. එතන පොඩ්ඩක් පෙන්න ගත්තම මොකද වෙන්නේ? කෙලින්ම යනවා හඳට. රූෆ් ගාලා හඳට ඇදලා ගන්න. පැහැදිලිද? ඊට පස්සේ ඒ කතාව හරි. ඉතින් ඊට කලින් ආවොත් එහෙම නැවත පෘථුවියට වැටෙනවා. හරි. ඉතින් ඒකනේ ඔකට තේරුම් ගන්න ඒකනේ ඔය රොකට් එකක් යවද්දි ඔය උදාසීන ලක්ෂ්‍ය ගත්තම ඔයකට තේරෙන්න ඕනේ හඳට ඉතා ආසන්න වෙනවනේ. මොකද පෘථුවිය සහ හඳ ගත්තාම ලොකු වෙනසක් තියෙනවනේ ස්කන්ධවල. ආරයන් ගත්තාමත් එහෙමයි. එතකොට ඒකයි රොකට් එකක් මෙහින් යවද්දී ඔකට දන්නවා යානයත් එක්ක හඳට යන අවස්ථාව ගැන හිතන්න ඕනේ. යානේ යවුවාම ලොකු ඉන්ධන ප්‍රමාණයක් දහන කරලා කොහොමද පෘථිවි ගුරුත්වාකර්ෂණයට පහු කරලා උදාසීන ලක්ෂයෙන් යවනවා. ඊට පස්සේ අර ඉන්ධන ඉවරනට අවුලක් නැහැ. එතනින් එහාට කෙලින්ම හඳට යනවා. හඳ ඇදලා ගන්නවා ඒක පාලනය කරගෙන ගියයි. ඊළඟට පෘථිවියට එද්දී එහෙම ඉන්ධන ප්‍රමාණයක් ඕනේ නැහැ. අර උදාසීන ලක්ෂය තුන දැන් ළඟනේ තියෙන. ඒක පොඩ්ඩක් පන්න ගත්තක මම ඊළඟට ඇදලා එන්නේ කොහටද? පෘථිවියට තමයි ඇදලා එන්නේ. ඒ නිසා දන්නවද දැකලත් ඇති. එහෙම යද්දී හඳට යන එකෙත් එහෙමනේ. ඉතින් හඳට යද්දිත් එහෙමයි. හඳේ ඉඳලා ආපහු අර වගේ ඉන්ධන දහනය කරලා පට්ට විදිහට මේ විදගෙන ආවද නෑ? 1 2 3 කිය 1 2 3 නෙමෙයි 4 3 2 1 කිය කිව්වා කර දඟලන්න ඕනේ අරක මම කියන්නේ ඒක නම් වෙනම කතාවක් නමුත් එහෙම අවස්ථාවක් තිබෙනවා. ඒකයි උදාසීන ලක්ෂ්‍යත් කියන්නේ. මෙතනත් මේක කතා කරලා එතකොට මෙහි ධන වෙලා අනිත් පැත්ත ඍණ විභවයක් වෙනවා නම් උත්තරේ 5 කියන එක තේරෙනව නේද? උත්තරේ 5 කියන එක තේරෙනවා ඒකත් කියන්නේ මම හිතන්නේ. හරිනේ. ඉතින් ඒක ඒ විදිහට අපිට හදා ගන්න පුළුවන් ඒ ගැටලුව. ඒකත්
ගැටලුවක් නැහැ. 56 හරි මේ 57 සිලබස් එකේ නැද්ද මම හිතන්නේ ඒක වට පොඩ්ඩක් බැලුවේ නෑ මම. 58 එහෙම අපි දැන් ඉස්සරහට හදමු මේකත් එක්ක මේ විද්‍යුත් චුම්බකයෙන් අපි ඉස්සර කතා කරනවා 60 වෙනි ගැටලු එහෙම අපි සාමාන්‍යයෙන් හදලා තියෙන ගැටලු 60 වගේ එකක් දැන් 35 36 වගේ එකක් දැන් 35 නම් මම අදත් වීඩියෝ එකක් දැම්මා 35ට අදාළව 35 මතක තියෝ කට්ටියන්ට මොකද්ද මේකේ තරකේ තියෙන්නේ 35 තරකේ කවුරු හරි මට ටක් ගාලා කියන්නේ 35 තරකේ ගුරුත්ව කේන්ද්‍රයේ පාදමේ තියෙනවා. හරි ගුරුත්ව කේන්ද්‍රය නෙමෙයි ගුරුත්ව කේන්ද්‍රය හරහා ගන්න මොකද්ද ගුරුත්ව කේන්ද්‍ර සිරස් රේඛාව නේද අරවින්ද ඔව් එයා කියන එක හරි ගුරුත්ව කේන්ද්‍රය හරහා ගන්න සිරස් රේඛාව පාදම තුල පිහිටන්න ඕනේ කියන කාරණා. එතකොට මෙතනදී දැන් E වල ගුරුත්ව කේන්ද්‍රය තිබ්බොත් එහෙම බලන්නකෝ හරිද පස්සපැත්ත පැත්තේ තියෙන්නේ එහෙම තිබ්බනම් මිනිහා පිටිපස්සට පෙරලෙන්න ඕනේ හරිද. එතකොට මෙන්න මේ වගේ ඒ වගේ ලක්ෂයක් ගත්තාම ඒකත් පිටින් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ D පිට තියෙන ඔක D එකක් පිට තියෙන්නේ. බැලුවම පේනවා මේ D එකක් තියෙන්නේ පිට. B තමයි තියෙන්නේ පාදම තුල. නිසා පාදම තුල පිටන්න ඕනේ කියන තර්කය හරියට කිව්ව එක හොඳටම හොඳයි. අද මම වීඩියෝ එකක් දාලා තියෙනවා ඒකත් බලන්න පුළුවන් ඔය කට්ටියන් සමතුලිතතාවයට අදාළව අවසානයේ කොටස. නිසා උත්තරේ හරි. දැන් බර W ළමේ ඒව ලේසි නේද? ඒ වගේම 37 වගේ ගැටලුවකුත් මම කරලා තියෙනවා. ඒකත් බලන්න මේ අපිට R1 R2 සඳහා සමීකරණ ලියලා මේක ඉතා හොඳට පෙන්වන්නත් පුළුවන්. හොඳට පෙන්වන්න පුළුවන්. ඒ ගැටලුව සමාන්තර තහඩු දාර්ශනිකයක් ගැන කියන එකක් තියෙනවා 3029. මට ඒකට උත්තරේ කියන්න බලන්න කවුරු හරි ටක් ගාලා. අපේ රිවිෂන් කෙනෙක් එන්නකෝ අප්පටක් ගාලා. රිවිෂන් නායකයෙක් උනන්දුවෙන් අනිත් අයටත් එක්ක බය වෙන්න එපා අනිත් අයගේ මේ මොකක්ද අපි කියන්නේ සාපේට ලක් වෙන්නේ හරිද අර මොකද මේ ලාපේ නෙමෙයි ඒකට කියන්නේ මේ හූල්ලනවා කියන්නේ හූල්ලන්නේ නැහැ ඉස්සර මමත් කිව්වේ අපේ කාලේ අපි කරද්දිත් මම තමයි පන්තියේ ඉංග්‍රීසියෙන්ම ලිව්වෙත් ඉතින් ඇවිල්ලා සර් කියනවා බෝඩ් එකේ දාන්න කියලා ඒකනේ මම තමයි ලියලා මෙව්ව කිව්වේ සම්පූර්ණයෙන් එහෙම ඉදිරිපත් වීම අතින් අපි දුර වුණාට අපිට විෂයකට සම්බන්ධ දෙයකදී අපි ඉදිරිපත් වෙනවා ටක් ගාලා මොකද විෂය පිළිබඳ අපේ දැනුමක් තියෙන නිසා ඒක ලැජ්ජාට කාරණයක් කරගන්න එපා කවුරු හරි ඉදිරිපත් වෙලා කියන්නකෝ බලන්න කියන්නකෝ ඉලක්ෂය කියන්නේ මේක ධාරිතාව තහඩු අතර පරතරය මත රඳා පවතිනවා C සමානයි සයිලන්ට් නෝඩ් බෙදීම ඔය සයිලන්ට් බෙදීම D කියන එක තමයි හරි ඒක. ඔව්. මම ලියන්න ගියා වෙන්නේ C සමානයි A සයිලන්ට් එතකොට C අනුලෝම හරි. ඔව්. තාඩු අතරට පාර විද්‍යුත් ද්‍රව්‍යයක් ඉදිරියට අඩු වෙනවා. විද්‍යුත් ද්‍රව්‍යයක් ඉදිරියට මොකද කියන්නේ එතකොට C සමානයි වැඩි වෙනවා. ඔව් AK එප්සයිලන් නෝඩ් බෙදීම D නේ. K කියන එක හැම වෙලේම එකට වඩා වැඩි අගයක් නේද? වැඩි. ඔව්. ඒ නිසා මේ ප්‍රකාශනේ හරිද වැරදිද එතකොට? ඒක වැරදි. වැරදි එතකොට. ඒක හරියා කියන එක. ඊට පස්සේ එහි ඒකක ඔය තියෙන්නේ මේ විභවාන්තරයේ ඒකක. ඔව් විභවයේ ඒකක ධනාත්මක රැකටීමට කළ යුතු කාර්ය විභවයේ ඒකක. විභවයේ ඒකක. ඔව්. මේක ධාරිතාව ඒකක නෙමෙයි. ඒක හරි. ආරෝපණය සුවයක්තය කියන එක හරි තමයි. ආරෝපණය සුවයක්තය. ඔව්. ඒ එකෙන් කියන්නේ විභවය ගැන. විභවාන්තරය කියන එක. ආරෝපණයක් ඒක හරි නේද? ඔව් ඔව් ඉලක්ෂය හරි. යා කියන එක හරි. ඒක මේ ඒතර උත්තරේ යාට පැහැදිලි උත්තරේ නෝ ඒක හරි පැහැදිලි ඒ කාරණේ නේද? 28 ගත්තොත් එහෙම මොකද කියන්නේ? 28 බලන්නක් ගන්න. 28 වගේම අපිට කරලා තියෙන අපි ඒක පස්සේ බලමු එහෙනම් අපි හරි.
එතනින් එතන අපි නවත්තමු එහෙනම්. නවත්තලා ලබන සතියේ අපි සාකච්ඡා කරන දාමු එහෙනම් දැම්ම කතා කරගත්තොත් හොඳයි. අපි 2000 A level paper එකේ බහුවර්ණ ටික කරමු. 2006 paper එකේ A level බහුවර්ණ ටික කරමු. ඒ අතර මේක දැන් ඉවර නෑ. ඒකයි මම කියන්නේ. නැවත මම කියන්නේ මේකේ බැරි ප්‍රශ්න හෝ Tamanට ටිකක් සාකච්ඡා කරුවොත් හොඳයි කියන තියෙන ප්‍රශ්න මට කියන්න කියන එක. ඒතකොට ලබන සතියේදී මට දාන්න. ඒතකොට අපිට ඒක ටික සාකච්ඡා කරන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම කරන්න. පැහැදිලිද? අපි එහෙම කරගෙන යන වැඩ පිළිවෙලට යමු. එතකොට සමහරවිට ඒ අවුරුද්දේව ටිකක් වෙන්න පුළුවන්. පහුගිය එකේ ගොඩක් වෙන්න පුළුවන්. එහෙම කරගමු කියන එකයි මම